අයිබෝන් ආදරණීය සහෝදර සහෝදරියනි ලෙෆ්ට් ලයින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අධ්‍යාපන අංශය වශයෙන් කරගෙන යන ලබන දේශපාලන අධ්‍යාපන සාකච්ඡා මාලාවේ තව සාකච්ඡාවක් අද අපි ඔබ සමග කරනවා. අද අපේ මාතෘකාව පැරිස් කොමියුනිය. පැරිස් කොමියුනියට අවුරුදු 150ක් පිරෙනවා අදට. අතරම ගත්තොත් මානව ඉතිහාසයේ ඉතාමත්ම සුන්දර අත්දැකීමක්. පීඩිත පන්තිය විසින් පළමු වතාවට රාජ්‍ය බලය තමන් අතරපත් කරගත් අවස්ථාව. එනිසා එහි තියෙන දේශපාලනික න්‍යායික වැදගත්කම නිසා අපි තීරණය කරා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි කියලා. ඒ සාකච්ඡාවට අද අපි සමග එකතු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලුන් සිල්වා සහෝදරයා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහෝදරයා. ඉතින් අපි මම හිතනවා මේ සාකච්ඡාව ආරම්භ කරොත් හොඳයි. ඒ ඉතිහාසය සම්බන්ධ කතා බහකින් මම පළවෙනි ප්‍රශ්නය බිමල් සහෝදරයාට යොමු කරනවා. මේ ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්නය පැරිස් කම්කරුවන් වගේ මෙහි පීඩිත ජනතාව තමන්ගේ අතර බලය අරගෙන අවුරුදු 150ක් පිරෙන මේ මොහොතේ ඒ සිදුවීමේ සිදුවීම් පෙළ ගැහුණු ආකාරය, ඒ ඉතිහාසය කොහොමද සිද්ධ වුණේ කියන අදහස ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපිට මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න වැදගත් වෙයි කියලා මම හිතනවා. නෑ දුක සර බොහොම ස්තුතියි. අපි 2021 මාර්තු 18 වෙනිදා වෙනකොට මේ ඔබ කියපු මේ පැරිස් කොමියුනිය බිහි කරලා අවුරුදු 150ක් සම්පූර්ණ වෙනවා. එතකොට මේ පැරිස් කොමියුනිය කියන එක නැත්තම් මේ වැඩ කරන පන්තියේ ජනතාව, පොදු ජනතාව මේ පැරිසියේ බලය අරගෙන පැරිස් කියන්නේ ඒවකටත් මිලියන 2ක් ලක්ෂ 20ක් මිනිස්සු හිටපු නගරයක්. අති විශාල ප්‍රදේශයක්. එහි පාලනය අරගෙන ඔවුන් වැඩ කරන පන්තියට රටක් පාලනය කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නපු එක තමයි ඇත්තටම මේකේ තියෙන ඊටාම වැදගත්ම දේ. හැබැයි අධිකාරී සහෝදරයා දැන් පැරිසියේ කම්කරුවෝ එක දවසින් මෙතෙන්ට ගියේ නැහැ. නිසා ඔබ කිව්වා වගේ මේකට අදාළ කරන මූලික දේශපාලන ඉතිහාසයක් තියෙනවා අඩුම ගානේ අවුරුදු 100ක් වත් පිටිපස්සේ ඉඳලා ගමන් කරනවා. එතෙන්දී අපිට ඇත්තටම සිද්ධ වෙනවා මේ ප්‍රංශ විප්ලවය 1789 ප්‍රංශ ධනේශ්වර විප්ලවය සම්බන්ධව යම්කින් පටන් ගන්න. මොකද ඒ ප්‍රංශ විප්ලවයෙන් ආරම්භ වෙච්ච මහා දැවැන්තයේ ජනතා නැගිටීම් රැල්ල තමයි 1871 මාර්තු 18 වෙනිදා වැඩ කරන පන්තිය බලයට පත්වීම දක්වා යන්නේ. එතන මෙතෙන්දී ප්‍රංශ විප්ලවය ගැනත් වචනයක් කියන්න ඕනේ. ප්‍රංශ විප්ලවය කියලා කියන්නේ මිනිස් ඉතිහාසයේ මිනිසාගේ ස්වාමියා මිනිසාය. මිනිසාගේ ස්වාමියා මිනිසාය නැත්නම් දෙවියන් වහන්සේ හෝ වෙනත් අදුස්සමාන බලයක් හෝ වෙනත් දෙයක් නෙමෙයි. මිනිසාගේ ස්වාමියා මිනිසාය කියන ප්‍රතිපත්තිය මත කරපු මහා දැවැන්ත සමාජ දේශපාලන අනගලයක්. ඒ නිසා ඒ සාරය තමයි ප්‍රංශය මුළු ලෝකෙටම දෙන්නේ 1789 පස්සේ. ඒතර ඒ පිළිගැනීම, ඒ බුද්ධි ප්‍රබෝධයේ යුගය, මිනිසා මූලිකයයි කියන විශ්වාසය සියලු දෙනාම දැන් ප්‍රංශ ධනපති විප්ලවය ගත්තත් පුරවැසියා කියන එක. සිටිසන් කියන එක ඇත්තටම මතුවෙන්නේ පුරවැසි බලය කියන එක එන්නේ එතනත්. නිදහස, සමානත්වතාවය. මෙන්න මෙවැනි කරුණු මත තමයි ප්‍රංශ විප්ලවය එන්නේ. ඒ නිසා ඇත්තටම අපිට ප්‍රංශ විප්ලවය ගත්තොත් ඒක කියන්න පුළුවන් නව යුගයේ යතුර කියලා. ඒ නිසා ප්‍රංශ විප්ලවයේ බලපෑම මේ පැරිස් කොමියුනියට තිබෙනවා. ඊට අවුරුදු 100කට පස්සේ සිද්ධ වුණා. ඊට පස්සේ අපි ගියොත් එහෙම ඔබ කියපු මේ ඉතිහාසයේ පෙරට කැලීම ගියොත් 1789 ඉඳලා 1789 ප්‍රංශ ධනේශ්වර විප්ලවය සිද්ධ වෙලා බැස්ටිලිය කඩලා ඊට පස්සේ අපිට පුළුවන් ඊටම වැදගත් සංදිස්ථාන ගණනාවකට යන්න. මොකද අපි මාක්ස්වාදයේ ශිෂ්‍යයන් වශයෙන් ගත්තොත් අපි කතා කරනවා මේ මාක්ස්වාදයේ උපත ලබන්න බලපාපු මේ ත්‍රිවිධ උළුපත් ගැන. මාක්ස්වාදයේ නිර්මාණය වෙන බලපාපු ප්‍රධාන මූලාශ්‍ර තුනක් ගැන. එකක් තමයි ජර්මන් දර්ශනවාදය. දෙවැන්න ප්‍රංශයේ පන්ති සටන් සහ ප්‍රංශයේ මනෝරාජික සමාජවාදීන්ගේ ප්‍රංශයේ පමණම නෙමෙයි මනෝරාජික සමාජවාදීන්ගේ බලපෑම. තුන්වෙනි එක බ්‍රිතාන්‍ය දේශපාලන ආර්ථික විද්‍යාව. අපි මේ තුනම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ ප්‍රංශයේ පන්ති සටන් මාක්ස්වාදයේ උපතට පවා බලපාපු ප්‍රංශයේ පන්ති සටන් කියන්නේ මොකක්ද ආදී?
ඒක තමයි ඔබ මාතු කරන ඉතිහාසය තුළ තියෙන්නේ. ඒක අපි ඊටම ඉක්මනින් කොටස් වශයෙන් කඩාගත්තොත් දැන් ප්‍රංශයේ පන්ති සටන් අරගලය ගත්තොත් පහුගිය අවුරුදු 100 එකක් 1789 ප්‍රංශ විප්ලවය. ඊට පස්සේ 1789 ඉඳලා 1799 දක්වා අවුරුදු 10ක මේ නැපෝලියන් නැගීම දක්වා නැපෝලියන්ගේ බලයට පත්වීම දක්වා යුගය දේශපාලන අස්ථාවරභාවය සහිත නමුත් ඒ ධනේශ්වර විප්ලවයේ සාරය කැටි කරගත්තු උද්ඝෝෂණ ඝාතන රජතුමා ඝාතනය කරනවා රජින මාරියන්ටනයිට් බිසව ඝාතනය කරනවා ගිලටින් එක හඳුන්වා දෙනවා ගිලටින් එක ක්‍රියාත්මක කරනවා වැඩිපුර ඒ නිසා නමුත් ධනේශ්වර සාරය ඉතුරු කරගන්නේ ඊට පස්සේ 1799 ඉඳලා 1815 දක්වා යුගය නැපෝලියන්ගේ ප්‍රතිසංස්කරණවල යුගය නැපෝලියන් පරාජයට පත් වෙන 1815 එතන ඒ ධනේශ්වර ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දෙනවා. සිවිල් නීති සංග්‍රහයක් හඳුන්වා දෙනවා. ඒ යුගයේ. ඊට පස්සේ 1815 ඉඳලා 1830 දක්වා යුගය. මොකද 1830 විශේෂ විප්ලවයක් වෙනවා අධිකාර සහෝදරයා ඇත්තටම රැඩිකල් තරුණ ශිෂ්‍යයන්ගේ අරගලයක්. 1830 අරගලය. නැපෝලියන්ගේ 1815 ඉඳලා 1830 දක්වා කාලේ. 1830 ඇත්තටම අපි දැන් මනුතාපය වගේ පොතක් අපි කියවලා තියෙනවා. ඇත්තටම මනුතාපයේ පොතේ සහ මනුතාපයේ චිත්‍රපටය The Miserable කියන චිත්‍රපටයේ ඇත්තටම සඳහන් 1830 විප්ලවය. මොකද මේ විප්ලවයෙන් රජුරුන්ට රට දාලා යන්න වෙනවා. නැපෝලියන්ගෙන් පස්සේ මරා දමන ලද ලුවී රජතුමාගේ සහෝදරයා බලයටපත් වෙනවා. ඊපස්සේ ඊළඟ සහෝදරයා බලයටපත් වෙනවා. නමුත් පන්ති අරගලත් දේශපාලන ආර්ථික ප්‍රශ්න නිසා 830 දී ඔහුට දාලා යනවා. 830 දවන්ත විප්ලවයක් සිද්ධ වෙනවා. දැන් ඔබ දකින්නේ මම මේක පොඩ්ඩක් වර්තමානට සම්බන්ධ කරොත් අපි දැක්ක පහුගිය අවුරුද්ද පුරාම මේ ප්‍රංශයේ තිබුණා යෙලෝ වෙස්ට් අරගලය. නැත්නම් අපි ඒකට කිව්වේ සිංහලෙන් මේ කහ කබා කරුවන්ගේ අරගලය කියලා. මහා විශාල මාස ගණනාවක් ගියපු මහා දවන්ත අරගලයක් තිබුණා. ඒක වැඩ කරන පන්තිය විශාල වශයෙන් ආවා. ඔබ දැක්කත් දන්නේ අධිකාර සහෝදරයා ඒ ජනතාව උද්ඝෝෂණ කරනකොට මේ සංගීත කණ්ඩායම් ඇවිල්ලා බෑන්ඩ් ඇවිල්ලා කොයර්ස් ඇවිල්ලා මේ සින්දු සංගීතය වාදනය කරනවා. ඒ සින්දු වලට ගියාම අපිට පේනවා ඒවා ඔක්කොම විප්ලවීය ගීත. ඒවා මේ නූතන හදපු එකම නෙමෙයි. මොකද දැන් මට සින්දු කියන්න බෑ මම එකක් හිතුවා මේ පොඩ්ඩක් මේ සාකච්ඡාව රසවත් වෙන්නත් ඉදිරිපත් කරන්න. දැන් ඔය ලේ මිසරාබ්ලේ ෆිල්ම් එකේ එකක් තියෙනවා මෙහෙම. හරිම ලස්සන සින්දුවක්. ඒක හරිම පවර්ෆුල්. ඒක කියනවා මෙහෙම. Do you hear the people singing a song of angry men? It is the music of a people who will not be slaves again. හරිද? දැන් ඒ කියන්නේ මිනිස්සු සින්දු කියමින් කියන්නේ මිනිස්සුන් අරගලයට කැඳවන්නේ නැත්නම් ප්‍රංශ ජාතික ගීයත් එහෙමනේ. 789 විප්ලවය ඇතුලේ බිහි වෙච්ච ගීතය තමයි ප්‍රංශ තාම ජාතික ගීත කියලා තියෙන්නේ. ඒ නිසා මේ 830 විප්ලවයක් සිද්ධ වෙනවා. පරදිනවා. නමුත් ධනේශ්වර ප්‍රතිසංස්කරණ සහ වැඩ කරන පන්තියේ අවශ්‍යතාවය දෙකම එකතු කරගත්තු උමනාවෙන් තමයි යන්නේ. ඊට පස්සේ 848 නැවත සමාජාතික අර්බුදය ඇති වෙලා මොකද ප්‍රංශය තුල ධනපති පන්තියක් නැගෙනවා. ප්‍රංශය තුල වැඩ කරන පන්තියක් නැගෙනවා. හැබැයි රජවරු තමයි පාලනය කරන්නේ. එතන මේ අතර දේශපාලන ගැටලු ආර්ථික ගැටලු වෙනවා. ඊට පස්සේ 848 නැවත ජුනි කරල්ල කියලා විශාල ප්‍රාන්ති අරගලයක් සිද්ධ වෙන එක යකඩෙන් ලෙයින් ගාත් මර්ධනය කරනවා. ඉතින් ඒකෙන් පස්සේ නැවත 1848 දී නැපොලියන් බොනපාර්ට්ගේ බෑන වෙච්ච ලුවී බොනපාර්ට් ජනාධිපතිවරයා වෙනවා. ඊට පස්සේ අවුරුදු 3ක වගේ කාලයක් යම්කිසි දේශපාලන අරගල මැද්දේ ගිහිල්ලා 851 දෙසැම්බරයේදී මේ ලුවී බොනපාර්ට් ප්‍රංශයේ අධිරාජ්‍ය වශයෙන් තමන්ව පත් වෙනවා. හැබැයි ධනේශ්වර පාර්ලිමේන්තුවකුත් සහිත. ඊට පස්සේ 852 සිට 870 දක්වා යුගය ගත්තොත් එතනත් ඒක තුල තමයි ප්‍රංශයේ ඇත්තටම මේ ප්‍රංශ අධිරාජ්‍යයේ තුන්වෙනි අධිරාජ්‍යය ගොඩනගෙනවා. ප්‍රංශයේ නව යටත් වීර ඇති කරගන්නවා. ඉන්දු චීනය යටත් කරගන්නේ කාලේ. උතුරු අප්‍රිකාවේ සමහර රටවල් යටත් කරගන්නේ කාලේ. ඊළඟට ප්‍රංශයේ නවීකරණය මේ පැරිසිය අපි මේ අද දකින නූතන පැරිසිය හැදෙන්නේ ඒ තුන්වෙනි නැපෝලියන් අධිරාජ්‍යයේ පැරිසිය නවීකරණය කිරීමේ
ව්‍යාපෘතියක් වෙන එක ධනේශ්වර මධ්‍යස්ථානයක් කරනවා මූල්‍ය ප්‍රාග්ධනයේ මධ්‍යස්ථානයක් කරනවා බුදුටුව නම් මේ මෑතකදී ආව ලංකාවට රොත්ස්චයිල්ඩ් කියලා ධන කුවේරයෙක් ඔහුගේ ආරම්භක ඔහුගේ සීයාගේ තාත්තා ඒ රොත්ස්චයිල්ඩ් බැංකුව පටන් ගන්නවා ඒවට ලුයි බොනපාට උදව් කරනවා ඊට පස්සේ ප්‍රංශ නවීකරණයේ ව්‍යාපෘතියත් හොස්මාන් කියලා ප්‍රංශය 15 පන්තික මිනිස්සු අයින් කරලා පැරිසිය ධනවතුන්ගේ පුරයක් බවට පත් කරනවා මම ඒකත් හිතුවා කියන්නේ මේ ලංකාවේ දැන් මේ නවීකරණය ගැන මධ්‍යම පාන්තික සිහින තියෙනවනේ. ඒතර ප්‍රංශය කරේත් පරණ ගෙවල් කඩලා පරණ නෙමෙයි පොඩි මිනිස්සු තිබු ගෙවල් කඩලා විශාල බිල්ඩින් හදලා අපි අද දකින්න ලස්සන පැරිසිය හැදුවා තමයි. ඒකෙන් උනේ මොකක්ද? මිනිස්සු ලක්ෂ ගානකට නිවාස නැති වුණා. කුඩා වෙලෙන්දන් ලක්ෂ ගානකට පැරිසිය යන්න උනා. ගෙවල කුලිය 300කින් නැග්ගා. ඒකම ඊට පස්සේ 870 අපි මේ කතා කරන 871 පැරිස් කොමියුනේ අරගලයට උදව් නේ. නිසා අර මිනිස්සුන්ගේ ජීවිත ලස්සන කරන්නේ නැතුව නගර ලස්සන කරාම උත්තර එන්නේ විප්ලව විදියට. ඒක අපේ රටේ පාලකොත් එක හිතන එක හොඳයි. නිසා හුස්මාන්ගේ කියන ආකිටෙක්චර් සහ එයා තමයි ප්‍රතිසංස්කරණය කරේ. නිසා 852 ඉඳලා 870 දක්වා ප්‍රංශීය ධනේශ්වරකරණය කරනවා. ප්‍රංශීය යටිතල පහසුකම් දියුණු කරනවා මේ ලුයි නැපොලියන් අධිරාජ්‍යය. හැබැයි ඒක ඇතුලේ කම්කරු පන්ති විශාල පීඩාවටපත් වෙනවා. ධනපති පන්ති විශාල පීඩාවටපත් වෙනවා. ධනපති පන්ති සමහර කොටස් පීඩාවටපත් වෙනවා. ඉතින් ඒ නිසා 870 වෙනකොට ප්‍රංශය විශාල සමාජ ආර්ථික ගැටලුවට මුහුණ දෙනවා. අන්නේ සමාජ ආර්ථික ගැටලුව වලින් තමන්ගේ ආණ්ඩුව බේර ගැනීමත් අරමුණු කරගෙන තමයි අධිරාජ්‍යය විසින් ප්‍රසියාව නැත්නම් ඒ කාලේ අද වර්තමාන ජර්මනියට අයිති ප්‍රදේශ ප්‍රසියාව ආක්‍රමණය කරන්න තීන්දුව කරා. එතන මේ ආක්‍රමණයේ අරමුණු දෙකක් තිබුණා. එකක් යටත් කරලා අල්ල ගන්න. දෙක තමයි ඇතිවෙච්ච සමාජාර්ථික ප්‍රශ්න වලින් ජනතාවගේ මනස වෙනස් කරලා මේ අර ව්‍යාජ දේශප්‍රේමී ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නැති ව්‍යාජ දේශප්‍රේමී ව්‍යාපෘතියකට ජනතාව යොමු කරන්නේ. ඒකට අධිරාජ්‍ය කටයුතු කරනවා. ප්‍රසියාව ආක්‍රමණය කරනවා. හැබැයි ප්‍රසියාව අනු ආක්‍රමණය ප්‍රංශය ඊටාම් කෙටි කාලෙකින් පරදිනවා. පරදිලා රජතුමා සමග සෙබළුන් 83000ක් ප්‍රසියාවට යටත් වෙනවා. ඉතින් ඊට පස්සේ ප්‍රංශය යටත් වෙනවත් එක්කම වෙන දේ තමයි ඒකට විරුද්ධව ධනපති පන්ති ව්‍යාජ උත්සාහයක් දරලා 1870 සැප්තැම්බරයේදී ඔවුන් හදනවා ජාතික ආරක්ෂාවේ ආණ්ඩුවක් කියලා. ඒකට ඔවුන් කියනවා අපි එක අඟලක් දෙන්න එක බලකොටුවක් දෙන්න ප්‍රසියානුන්ට කියලා. එහෙම තමයි කියන්නේ. හැබැයි එහෙම කියලා ජාතික ආරක්ෂාවේ ආණ්ඩුවක් හදලා දවස් කීපයක් යනකොට මේක ජාතික පාවා දීමේ ආණ්ඩුව වෙනවා. පාවා දෙනවා. ඉතින් ඇත්තටම මේකෙන් ඊට පස්සේ තමයි පැරිසිය තුල කම්කරුවෝ සන්නද්ධලා හිටියේ මොකද රජතුමාට සිද්ධ වුණා යුද්ධය සඳහා කම්කරුවෝ සන්නද්ධ කරන්න. يعني ජනතා මිලිෂියාවක් හදන්න. ජනතාව බාරගන්නේ නැහැ මේ යටත්දී. නිසා පැරිසිය ජනතාව තීරණය කරනවා ප්‍රසියානු ආක්‍රමණ විරුද්ධව සටන් කරන්න. ඒකත් එක්ක උන් ජාතික ආරක්ෂක බලකාය ගොඩනගා ගන්න. ජනතා මිලිෂියාවක් ඇත්තටම. ඒක රජුට යටත් නෑ. ඒක ධනපති පාලකයන්ට යටත් නෑ. ඊට පස්සේ වෙන දේ තමයි පැරිසිය ආක්‍රමණය වෙලා තිබෙන යටත් කරන් තිබෙන්නේ වටින් පැරිසියට ආහාර නැහැ විශාල අර්බුද ධනපති පන්තිය ධන ගහලා තියෙන. ඒ නිසා අවසානයේ වෙන දේ තමයි 1871 මාර්තු මාසේ 18 වෙනකොට ධනපති පන්තියට කිසිදු පාලනයක් පැරිසිය තුල නැති වුණාට පස්සේ ධනපති පන්තිය තමන්ගේ නිත්‍ය හමුදාත් අකුලගෙන පැරිසියෙන් පලා යනවා වර්සේල්ස් වලට. ඒකත් එක්ක පැරිසියේ කම්කරුවෝ පැරිසියේ සන්නද්ධ කම්කරුවන් පැරිසියේ ආණ්ඩුවේ බලය ගන්නවා ආණ්ඩුවේ මූලස්ථානය අල්ල ගන්නවා. ඉතින් ඒ නිසා ඕක තමයි අත්‍තරම පැරිස් කොමියුනිය ආරම්භ වීමට බලපාපු. දේශපාලන සන්ධිස්ථාන ගත්තොත් 1789 ප්‍රංශ විප්ලවයේ සිට අවුරුදු 100ක කාලය තුළ සිද්ධ වෙච්ච දැවැන්ත විප්ලව රාශියක් දැවැන්ත ජනතා අරගල රාශියක් මත තමයි අත්‍තරම පැරිස් කොමියුනිය බිහි වෙන්නේ. ඉතින් ඇත්තටම ලොකු අවුරුදු 100ක කතාවක් සහ මේ කියන්නේ පන්ති සටන් වල අති විශාල තීව්‍ර නැගීමක් ඒ අවුරුදු 100 තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම පැරිස් කොමියුනියට මඟ පාදන්නේ. ඒ නිසා අත්දැකීම් බහුල සටන් කළ පුරුදු ජනතාවක් තමයි ඇත්තටම 871 මේ බලය ගන්න. ප්‍රංශීය ප්‍රජා යුද්ධය කියන කෘතියේ මේ ඉතිහාසය මම හිතන්නේ ඉතා තියුණු ලෙස මාක්ස් අකුලලා දක්වන මේ ඉතිහාසයේ අවසාන කොටස මම හිතන්නේ ආරම්භයත් එක්කලම. දැන් එකක් තමයි දැන් මේ පැරිස් කොමියුනිය
පිටවල දවස් 72ක් වගේ මාස දෙකක් වගේ ඊටාම කෙටි කාලයක් ඇතුලේ ඇත්තටම බිඳ වටනවා. මේක ඇතුලෙන් ඇති වෙච්ච බිඳ වැටීමක් නෙවෙයි බිඳ වැටීමක් කරන්නේ. එතකොට මේ පැරිස් කොමියුනියේ ආරම්භය විසින්ම මම හිතනවා මේ සියවස් ගානක් ඉස්සරහට අනාගත පන්තිීන්ට අනාගත මේ මඟ පෙන්වුවා ලොකු ආලෝකයක් සැපියුවා මානව සමාජය කොහොමද ඉස්සරහට ගමන් කරන්නේ කියන එක සම්බන්ධයෙන්. නමුත් දින 72ක් ඇතුලේ මේක බිඳ වැටුණා. ඒ කෙටි කාලය ඇතුලේ කියන්නේ මේක පාරාදීසයක් බවට පත් වුණා කියලා කියන්නේ ප්‍රංශීය පාරාදීසයක් බවට පත් වුණා කියලා. ඇත්තටම මේ අපිට මේ අපේ අවබෝධය සඳහා අපි මේ සාකච්ඡාවට ගමුද මොනවද පැරිසිය තුල වුණේ මේ කෙටි කාලය ඇතුළේ කියන එක. ඔව් ඇත්තටම දැන් ඔය පැරිස් කොමියුනිය පිළිබඳ සාකච්ඡා කරද්දී ওই මාක්ස් එක තැනක කියනවා මේක හඳුන්වන්නේ මේ වහලුන් පාරාදීසය අත්පත් කරගත්තා කියලා. වහලුන් පාරාදීසය කඩා වැදුණා කියලා තමයි කියන්නේ. ඉතින් මේකේ මේ හේතුරි කියන්නේ කලින් ගත්තොත් එහෙම දැන් අපිට උගන්වන සාමාන්‍යයෙන් ගත්තොත් අපිට මේ පාසල් වල උගන්වන ඉතිහාසයක් තියෙනවානේ. ඒ ඉතිහාසය ඇතුලේ අපි ගත්තොත් එහෙම ප්‍රංශ විප්ලවයේ තියෙනවා නැපෝලියන් ගැන නැති වෙනකන් තියෙනවා ඒ ඔක්කොම තියෙනවා. නමුත් කනගාටු කාරණා තමයි මේ ඉතිහාසයේ මේ ඇතිවෙච්ච මේ ඉතාල වැදගත්ම සිද්ධිය හංගලා තියෙන්නේ. අපිට ඉස්කෝලේ උගන්වන ඉතිහාස තුල පැරිස් කොමියුනියක් අපි දකින්නේ අහන්නේ. ඒ ගත්තොත් ඉතාල පැහැදිලිව පන්ති අර්ථයකින් මේක හැංගුවා කියලා අපි හිතන්නේ. නිසා අපිට මේ ඕනකම තියෙන්නේ අපේ ජනතාවට මෙන්න මේ ඇත්තේ ඉතිහාසයෙන් අපිට පාඩමක් ඉගෙන ගන්න යමක් කරන්න. අර අදි කිව්වා වගේම පැරිස් කොමියුනියේ පැවතුනේ දින 72යි. හැබැයි අපේ රටේ අවුරුදු 73කින් කරන්න බැරි වෙච්ච දේවල් පැරිසියේ දවස් 72කින් කරලා තියෙනවා. දැන් අපි නිදහස් ලැබලා අවුරුදු 73ක් නේ. මේ අවුරුදු 73කින් කරන්න බැරි වෙච්ච දේවල් ටික පැරිසිය කම්කරුවෝ දවස් 72කින් කරලා තියෙනවා. අපි ගත්තොත් නිකන් උදාහරණයකට ගත්තොත් මේක ඉතා පැහැදිලිව ওই මාක්ස් ලියපු ප්‍රංශයේ ප්‍රජා යුද්ධ කියන පොතේ තියෙනවා. දේශපාලනයේ පැත්තෙන් ගත්තොත් රාජ්‍ය ස්වභාවය වෙනස් කරා ඒගොල්ලෝ. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නිර්මාණය කළා. දැන් මේ අපිට තියෙනවානේ බුරු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. ඒ කියන්නේ මිනිස්සු රවට්ටලා ඡන්දේ ගන්න, ඊට පස්සේ බලය තමන් අතර ගන්න, ගත්තට පස්සේ තමන්ගේ අරමුණු පාලනය කරන්න, චක්‍රලේඛ නම් මගේ කැමැත්ත තමයි කියලා කියන රාජ්‍යයක් තියෙනවානේ. ඒ වෙනුවට ජනතාවගේ කැමැත්ත නීතිය බවට පත් වෙච්ච, ජනතාවගේ කැමැත්ත පාලනය බවට පත් වෙච්ච ඇත්ත රාජ්‍යයක් මේක ඇතුළේ නිර්මාණය වුණා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් කියන්නේ පැරිස් කොමියුන් කියන වචනේත් මම හිතන්නේ තියෙන ඔය සාමූහිකය කියන තේරුමක් තියෙන්නේ. එතකොට සාමූහික පාලනයක් තිබ්බා. එතකොට පැරිස් කොමියුනිය හැදුනේ පැරිසියේ නාගරික කොට්ටාස තිබ්බා. ඡන්ද කොට්ටාස වගේ කුඩා ඒවා. ඒ නාගරික කොට්ටාස වල සර්වජන ඡන්දෙන් තීරීපත් වෙච්ච නියෝජිතයන්ගෙන් තමයි පැරිස් කොමියුනිය සමන්විත වුණේ. ඒ කියන්නේ මේ බලය ඒ කියන්නේ බලය අතට එනකොටම මේගොල්ලෝ අර හමුදා බලයක් හදාගත්තේ නැහැ. කෙලින්ම ඡන්දයකට ගිහිල්ලා ඡන්දෙන් නියෝජිතපත් කළා. ඡන්දෙන්පත් වෙච්ච නියෝජිතයන්ගෙන් පැරිසියේ කම්කරුවෝ කාන්තාවෝ ජනතාව දීපු ඡන්දෙන්පත් වෙච්ච නියෝජිතයන්ගෙන් පැරිස් කොමියුනිය සමන්විත වුණා. ඊළඟට විශේෂ වුණේ මොකක්ද දන්නවද? ඒගොල්ලෝ පැරිස් කොමියුනිය පාලනය කරපු නියෝජිතයන් ඡන්දෙන්පත් වුණා වගේම ඒ අයව ඕනම වෙලාවක ආපසු කැඳවීමේ බලය ලබා දීලා තිබ්බා. මේක අපේ රටවල නැහැ. අවුරුදු 5කට පත් කරොත් පහම තමයි ඉතින් ආපහු. නමුත් මේකෙම නෙවෙයි ඒ කිසියම් කොට්ටාසයක නියෝජිතයෙක්පත් කරාම ඔහු තමන්ගේ කාර්යභාරය කරන්නේ නැහැ කියලා දැනුනොත් ඒ ජනතාවට උන්ට පුළුවන් පෙස්සමක් ලියලා ආපසු කැඳවන්න. ඒ නිසා පත් වෙච්ච නියෝජිතයා හැම විටම ආපසු කැඳවීමකට යටත් වෙලා තිබුණා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් සියලු වරප්‍රසාද අහෝසි කළා. වරප්‍රසාද කිසිවක් දුන්නේ නැහැ උන්ට. සාමාන්‍ය ජනතාවට අමතරව වරප්‍රසාද කිසිවක් දුන්නේ නැහැ. ඒ වගේම වැටුප් ඒ කියන්නේ පැරිසියේ සියලුම නිලධාරීන්ගේ පාලන සම්බන්ධාගේ හැමෝගෙම වැටුප් පුහුණුකම් කරනගේ වැටුප ඉක්මවන්න නැති වෙන සකස් කළා. පැරිසිය වැටුප් ගත්තේ පුහුණුකම් කරුවෝ සියලු වැටුප් එතෙන්ට සකස් කළා. ඊළඟට තිබිච්ච දේ නිල සන්නද්ධ හමුදා කොහොමද පැරිසියේ තිබුණේ සන්නද්ධ පලා ගියා. පොලිසිය තිබ්බ නිසා පොලිසිය සහ නිල සන්නද්ධ හමුදා වෙනුවට ඒ අය ජනතාව සන්නද්ධ කිරීම නැත්නම් ජනතාව බල ගැනීම කියන අපුදිට ගියා. එතකොට පැරිසිය පාලනය කළේ සන්නද්ධ කම්කරුවෝ. එතකොට පැරිසියේ ජීවත් ජනතාවට උඩින් පෙළෙන පීඩාවටපත් කරන්න වෙනම නිල පරිලබන හමුදාවක් හෝ පොලිසියක් තිබ්බේ නැහැ. මේක මම හිතන්නේ ඔය මාක්ස්වාදී පැත්තෙන් ගත්තොත් ඔය නිර්දපන්ති රාජ්‍යයේ මූලිකම හරය තියෙන්නේ උතන. ඒ කියන්නේ ජනතාවගෙන් වියෝ වෙච්ච ජනතාව පාලනය කරන අවිගත් බලයක් වෙනුවට ජනතාව බලයක් බවට පත් වෙනවා. ඒතර ජනතාවට විරුද්ධ බලයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒතර මේක මේ මාක්ස්ගේ පොතේ මේ අර මාක්ස්ගේ ලිපියේ තියෙන මෙන්න මෙහෙම කිව්වොත් ටිකක් තේරෙයි අපිට. කොමියුනිය පිහිටුවන ලද්දේ පැරිසියේ විවිධ ඡන්ද කොට්ටාස විසින් සර්වජන ඡන්දය මගින් තෝරාපත් කරගත් නාගරික මන්ත්‍රීවරුන් ගෙනි. ඔවුන් වගකිව යුතු
ඌ අතර ඕනෑ වෙලාවකදී ඔවුන් නිලයෙන් පහ කිරීමටද හැකි විය. ඔවුන්ගේ බහුතරයේ විය යුතු පරිද්දෙන්ම කම්කරුවෝ නැතිනම් කම්කරු පන්තියේ පිළිගත් නියුතිය වූහ. කොමියුනය පාර්ලිමේන්තුවාදී සංස්ථාවක් නොව ව්‍යවස්ථාදායක හා විධායක බලතල සහිත ක්‍රියාකාරී මණ්ඩලයක් විය යුතුයයි තීරණය විය. මේක හරි වැදගත්නේ. කියන්නේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ නිකන් අර කතා කර කර ඉන්න එකක් නෙවෙයි. ඒක ක්‍රියාකාරී ව්‍යවස්ථාදායක විධායක බල තියෙන එකක් බාටපත් වෙනවා. ජනතාවගේ බලය මෙතෙන්ට ආවා. ඒ නිසා ඒ පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ අර ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඊටාම හොඳින්ම ක්‍රියාවට නැගිට යන බාටපත් වුණා පැරිස් කොමියුනිය. ඊට පස්සේ අපි සමාජීය පැත්තෙන් ගත්තොත් එහෙම මේක ඇතුලේ එකක් මේගොල්ලෝ මේ ආගම සහ රාජ්‍ය අතර තිබෙන සම්බන්ධය වෙනස් කරනවා. ආගම වෙනම තියෙනවා, රාජ්‍ය වෙනම තියෙනවා. ඒ වගේම සියලුම අධ්‍යාපන ආයතන කලින් තිබුණේ එක්ක රාජ්‍යයට සම්බන්ධ නැත්නම් පල්ලියට සම්බන්ධ. සියලුම අධ්‍යාපන ආයතන ජනතාවට නොමිලේ උගන්වන ස්වාධීන අධ්‍යාපන ආයතනවලට පත් කරනවා. ඒතකොට අපිට මේ අධ්‍යාපනයේ නොමිලේ කියන සංකල්පය මම හිතන්නේ පළමුව තාවට එන්නේ පැරිස් කොමියුනිය. හැමෝටම අධ්‍යාපනයේ සැමට අධ්‍යාපනයේ නොමිලේ. එතකොට ඒ නිසා ඒකට අර පල්ලි හරි නැත්නම් වෙනත් බලවතුන්ගේ හරි සම්බන්ධයක් තිබුණේ නැහැ. එතකොට අධ්‍යාපනය හැමෝටම නොමිලේ ලබා දෙන අතරම අධ්‍යාපනය තුල විද්‍යාව පැත්ත තහවුරු කරා. නැත්නම් ඔය ආගමික සංස්ථාව විසින් අධ්‍යාපනය තහවුරු කරමින් හිටියේ මිත්‍යාවක්. ඒ මිත්‍යාව අධ්‍යාපනයට විද්‍යාව තහවුරු කර අධ්‍යාපනය තුල. ඒ වගේම පැරිස් හිටපු සියලු ජන කණ්ඩායම් සමානව පිළිගත්තා. සමාන අයිතිවාසිකම් ලබා දුන්නා. කියන්නේ අපි ගත්තොත් අපි රටවල මේ ජාතික ගැටලු වගේ ඒවා එතන තිබුණේ නැහැ. විවිධ ජන කණ්ඩායම් ජාතිකත්වයන් හිටියේ හැමෝම පැරිසියේ මිනිසුන් ලෙස පිළිගත්තා. මානුෂික මිනිස්සු. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් කර්මාන්තශාලා පාලනය කම්කරුවන් අතර ගත්තා. ඒ කියන්නේ අර ධනපතියෙක් සහ කම්කරුවෙක් නෙවෙයි. කම්කරුවෝ පෙන්නවා ඔවුන්ට වැඩ කරන්නත් පුළුවන්, කම්මල් පාලනය කරන්නත් පුළුවන්, රටක් පාලනය කරන්නත් පුළුවන් කියලා. ඒ නිසා මේ වැඩ කරන ජනතාවට රටක් පාලනය කළ හැකි කියන පණිවිඩය ඇත්තම ගත්තොත් දෙන පළවෙනි අවස්ථාව තමයි පැරිස් කොමියුනිය. ඒක මොකද දැන් අපේ සමාජයේ තියෙන පොඩි මිත්‍යාවක් අර පාලනය කළ හැක්කේ ඒකට වෙනම දැනුමක් තියෙන පෞල් පදනමෙන් ආපු ප්‍රභූ පෞල් වල එවැනි අර මොකද්ද කළමනාකරණ පිළිබඳ උපාධි තියෙන කට්ටිය කියලා හිතන් ඉන්නවනේ. ඒක බොරු එහෙම නෙවෙයි. වැඩ කරන කම්කරුවා තරම් මොකද්ද ෆැක්ටරි ගැන දන්න වෙන කවුරක්වත් නැහැ නිසා වැඩ කරන කෙනාට ෆැක්ටරි පාලනය කරන්න පුළුවන්, රට පාලනය කරන්න පුළුවන් කියන එක පෙන්නවා. ඔතෝ දැන් ඔය අර 71 මේ බලේ එනකොටම 871 මේ බලේ එනකොටම ගත්තොත් සමහර මේ කම්මල් හිමියෝ කම්මල් වැහුවා. සමහරව පලා ගියා. කර්මශාලාව එතකොට අක්‍රිය වුණා. ඉතින් කම්කරුවෝ පෙන්නවා මොකද්ද ඒගොල්ලන්ට කර්මශාලාව පවත්වාගෙන යන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ කාලේ ওই කම්කරුවන්ට දඩ ගහන බැටොප් කපන එකක් තිබ්බා. පුංචි පුංචි වැරදි හොය නිසා මේ කුඩා කුඩා වැරදි හොයලා දඩ ගැනීම සහ බැටොප් කැපීම සම්පූර්ණයෙන් තහනම් කළා. ඒ වගේම ඔය සමහරගේ වැඩමුර වෙනස් කරා. දැන් ඉස්සර පාම් පුරුස්ස නායක රාත්‍රියේ වැඩ කරන්නේ. පාම් පුරුස්ස නායකගේ රා වැඩමුර නතර කරනවා. ඕන් වැඩ කරන්නේ. ඊට අමතරව ඒ කාලේ යුද්ධෙත් එක්ක ගුවියන්ගේ විශාල බද්දක් කරන් තියෙන එක ලේ බද්ද කියලා සාමාන්‍ය හඳුන්වලා තියෙනවා. ඒ බද්ද සම්පූර්ණයෙන් නතර කරා. ගුවියන්ගෙන් බදු ගන්න එක නතර කරා. ඉතින් එහෙම ගත්තම අර ජනතාව වැඩ කරන ජනතාවට විශාල පහසුකම් ගණනාවක් දුන්නා. බදු අඩු කරා, දඩ ගැහිම නතර කරා. වැඩ කරන ජනයා තමන්ගේ ඉරණමේ අයිතිකරුවන් බවට පත් කරගත්තා. ඊට පස්සේ ලස්සනම එක තමයි මේක ඇතුලේ මේ දවස් කීපයක් යනකොටම මාක්ස් කියනවා නගරයේ තිබිච්ච අර කාම සුරාසොඬ ජීවිතේ අතුරුදහන් වුණා කියලා. දැන් පැරිසි වගේ නගරයක ගත්තම දැනුත් මම හිතන්නේ තියෙනවා කියලා විශාල පීඩාවක් තියෙනවා, බඩගින්න තියෙනවා, ඉන්න තැනක් නැහැ. පීඩාව විසින් මිනිස්සු බොනවා, ඊට පස්සේ ගණකාව පිටිපස්සේ යනවා. හරිම නිකන් ජරා ජීර්ණ ජීවිතයක් නේ තියෙන්නේ. දවස් කීපයක් යද්දී ඒක වෙනස් වුණා කියලා කියනවා. අර කාම සුරාසොඬ ජීවිතය සම්පූර්ණයෙන් අවසන් වුණා. මාක්ස් කියන මේක වෙලාවක මේ අර පැරිසින් ධනපතින් පලා යනකොට ගණිකාවෝ එයාව නිර්මාණය කරපු ආරක්ෂකත් එක්ක පලා ගියා කියලා. ඊට පස්සේ ඉතුරුනේ ඇත්ත කාන්තාව, සටන් කාමී කාන්තාව ඉතුරුනේ පැරිසිය ඇතුළත. ඒ නිසා අර වගේ ජීවිතය වෙනස් වෙනවා. රාත්‍රී මංකොල්ල කෑම්, සොරකම් නතර වෙනවා. ඊට පස්සේ කාන්තාව පාලනයට සම්බන්ධ කරගන්නවා. දරුවන්ට ඊටාම හොඳින් සලකන්න පටන් ගන්නවා. එයාස්සේ ගත්තොත් ඔය දඬුවම් දීම, මරණ දඬුවම් දීමට හදා තිබිච්ච ගිලටින් එක. ගිලටින් එක හදන්නේ ඔය පැරිසියේ පන්සම විප්ලවයත් එක්ක. එතකොට ගිලටින් එක ගෑනලා ප්‍රසිද්ධියේ පුලුස්සනවා. කියන්නේ අපි ආයි මිනිස් ඝාතන අවශ්‍ය නැහැ කියලා අපිට. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් යුදවාදී මානසිකත්වය වෙනස් කරනවා. දැන් ඒ ඔය වන්දොම් කියන ප්‍රදේශයේ තිබුණා කුළුණක්. නෑපොලියන්ගේ කාලේ කරපු යුද්ධ වලින් අල්ලන් ආපු ආයුධ උණු කරලා තමයි කුළුණ හැදුවේ. ඒක ගත්තම යුද ස්මාරකයක්. ආධිපත්‍ය පෙන්වන එකක්.
ඒ කුළුණ විනාශ කරලා දානවා කඩලා දානවා නිසා පැරිසි කියලා කියන්නේ කිසි කෙනෙක් මත ආධිපත්‍ය පටවන්නෙත් නැති කිසිකට යට වෙන්නෙත් නැති රාජ්‍යයක් කියන එක පෙන්නනවා. ඉතින් මෙහෙම ගත්තම අතගත්තොත් විශාල වශයෙන් ගත්තම අර දින කීපයක් තුල දේශපාලන පැත්තෙන් ගත්තම රාජ්‍ය පැත්තෙන් ගත්තම සමාජ සුබසාධනයේ පැත්තෙන් ගත්තම පාලනයේ පැත්තෙන් ගත්තම ප්‍රාතිහාර්යයක් ලෙස හිතන්න පුළුවන් දේවල් ටිකක් දවස් දෙක තුල කරනවා. ඒතර ඇත්තට මේ කරන්න පුළුවන් ඉන්නේ මොකක්ද? අන්න දෙකක් කම්කරුවන්ගේ දියුණුව ඊට පස්සේ උන්ට බෙච්ච මේ මාක්ස්වාදී බලපෑම අනිත් පැත්තෙන් ගත්තම සාමූහිකව මිනිස්සු වැඩ කරන්න ගත්තම ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ ඉරණම තමන් අතර ගත්තම ඔවුන් එක මොනතරම් ලස්සනට අසුරව ගන්න සමත් වෙනවද? ඊට පස්සේ ඔවුන්ගේ රාජ්‍යයක් තුල උන් කවදාකවත් හොරකම් කරන්නේ නැහැ. ඔවුන්ගේ රාජ්‍යයක් තුල උන් කවදාකවත් අපරාධ කරන්නේ නැහැ. ඔවුන්ගේ රාජ්‍යයක් තුල උන් කවදාකවත් නරක වැඩ කරන්නේ නැහැ. ඔවුන්ගේ රාජ්‍ය හොඳින් හදාගන්න පුළුවන් කියන එක මේක ඇතුලේ හොඳින්ම තහවුරු කරා. ඒ නිසා අර මිනිසාගේ ඉරණම තමන් අතර ගන්න පුළුවන්. තමන් අතර ගත්තට පස්සේ අපිට දැන් හිතා ගන්න බැරි වෙනස්කම් මිනිසා තුල සමාජය තුල වෙනවා කියන එක මේක ඇතුලේ කිව්වා. මම අවසන් කරන්නම් මේ කොටස. මෙන්න මෙහෙම අර මාක්ස් මේ කියන එක තියෙනවා. කොමියුනිය විසින් පැරිසියේ ඇති කරන ලද වෙනස මවිත කරවන සුළුය. දෙවෙනි අධිරාජ්‍ය යටතේදී පැරිසියේ පැවති කාම සුරාසනට ජීවිතයේ සටහන් පව අතුරුදහන් විය. පැරිසිය තවදුරටත් බ්‍රිතාන්‍යයේ මහා ඉඩම් හිමියන්ගේත් අයර්ලන්ත වාසී ඉඩම් හිමියන්ගේත් ඇමරිකන් පැරණි වාල් හිමියන්ගේත් උද්දච්චන්ගේත් රුසියන් පැරණි ප්‍රවීණදාස හිමියන්ගේත් රදල ස්වාමීනුගේත් සයදානක් නොවීය. මූර්ත ශරීරාගාරයේ එකද මලමිනියක්වත් නැත. රාත්‍රියේ මංකොල්ල කෑම් නැත. සොරකම් නැතයි කිව හැකි තරම්ය. ඊට පස්සේ 848 පෙබරවාරි මාසයේ සිට පැරිසියේ මහා මාර්ගවල එකද පොලිස් බටයක නැති වූද ප්‍රථම වරට ඒවා ආරක්ෂා සහිත විය. දැන් ආරක්ෂාවක් තියෙන පොලිසිය නැතුණාට. ඊට පස්සේ කියනවා ගණිකාවෝ පවුලේද ආගමේද ප්‍රධාන වශයෙන් පෞද්ගලික දේපොළ අයිතියේද පැන ගිය ආරක්ෂකයන්ගේ පිහිට පතා ගිය පුද්ගලික දේපළත් එක්ක පැන ගියපුවාගේ ගියා කියලා කියනවා. ඔවුන් වෙනුවට සදානික පෞරාණික යුගයට අයත් වීර උදාර ආත්ම පරිත්‍යාගයෙන් යුත් මහිලාවන්ට සමාන සැබෑ පරිස්කාන්තාව පෙරමුණ ගත්ත. එතකොට මේකෙන් කියන්නේ තර මේ වෙච්ච වෙනස ප්‍රාතිහාරයක් තරම් විශාලයි කියලා නිසා පැරිස් කොමියුනේ ඉගැන්නුවා නිර්දරපන්ති රාජ්‍යයක් කියන්නේ මොකක්ද ඒක හදාන්නේ කොහොමද සමාජයත් තුළ මිනිසුන්ට මොනතරම් ප්‍රාතිහාරයක් දින කීපයකදී පාන පුළුවන්ද කියලා පෙන්වුවා. ඉතින් මට ආයෙත් මේ අපේ රට අවධානය ගන්න ඕනකම තියෙන්නේ පැරිසිය දවස් 72 කරපු මේ මහා ප්‍රාතිහාර්ය අපංකම් ටික අවුරුදු 73ක් තිස්සේ අපේ රට ඇතුළේ කරගන්න බැරුව ඉන්නවා. ඉතින් ඒකෙන් අර සමාජවාදී සහ ධනවාදයේ වෙනස අපිට ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන් කියලා තමයි කියන්න තියෙන්නේ. අර පාරාදීසයක් කියලා කියන වචනේ මම හිතන්නේ හරියටම හරි විශේෂයෙන්ම අර පීඩිත ජනතාවේ පීඩණය මිදුණාට පස්සේ අර තිබුණු පරාරෝපිත ජීවිතේ මිදුණාට පස්සේ ඔවුන්ගේ ජීවිත වෙනම පිබිදුණා. ඒක අපි ප්‍රංශ විප්ලවය ඇතුලේ දැක්කා. මේවසර ඔබට මේක මොන හරි එකතු කරන්න තියෙනවද මේ කාරණේ සම්බන්ධයෙන් තවත්? ඔව් දැන් අයියා ඉදිරිපත් කරපු මේ පාරාදීසේ කතාවම ගත්තොත් ඔය පැරිස් කොමියුනිය පිහිටවලා ප්‍රධාන විෂයන් 9කට අමාත්‍යාංශ හදනවා. ඒවල ඒගොල්ලන් කිව්වේ කමිෂන්ස් කියලා. එතකොට ඒකේ කලා සංස්කෘති කටයුතු කමිෂන් එකේ ප්‍රධානිය බාටපත් වෙන්නේ ඒවකටත් ප්‍රධාන ප්‍රවීණ කලාකරුවෙක් චිත්‍ර ශිල්පියෙක් වශයෙන් හිටපු ගුස්තාව් කෝබට්. ඔහු කියනවා මෙහෙම. ඔහු ලියපු එකක්. මම උදෑසන ආහාරයෙන් පසුව සෑම දිනකම පැය 12ක්වත් රැස්වීම් වල මුලසුන දරමි. මාහට නුපුරුදු මෙම කටයුත්ත නිසා මගේ හිස කරකැවේ. එහෙත් මා උද්දාමයෙන් උතුරා ගොසිනි. පැරිසියේ සැබෑ පාරාදීසයකි. පොලිසියක් නැත. විකාරසහගත වැඩ නැත. බදු ගැනීම්, දඩ ගැසීම් නැත. දෙපිළ බෙදී කරන වාද විවාද නැත. පැරිසියේ සියල්ලම ඔරලෝසු කටුවක් කරකවෙන්නාක් මෙන් සිදුවේ. ආණ්ඩුවේ සියලුම ආයතන සියල්ලට සම්බන්ධ වී ඇති අතර ඒවා Taman විසින්ම පාලනය කරනු ලබයි. ඉතින් මේ අර කලාකරුවෙක් මේක දැකපු විදිය. දැන් ටිලින් සහෝදරයා කියපු කරුණුම තා චුට්ටක් මතු කරලා ගත්තොත් දැන් සහෝදරයා කිව්වා දැන් ඔය මේ නැපෝලියන්ගේ කුළුණ වොන්ඩොම් කුළුණ කඩපු එක ගැන. දැන් වොන්ඩොම් කුළුණ හැදුවේ 1804 දී නැපෝලියන් ප්‍රසියාව ඇතුළු රටවල් ආක්‍රමණය කළා ගෙන ආපු ආයුධ උණු කරලා හදපු යුද්ධ ස්මාරකයක් තමයි. නමුත් ඒක සැලකුණේ අර ප්‍රසියානු විරෝධී නිකන්
ජාතිවාදයේ සංකේතයක් විතර. ඒ නිසා දැන් පැරිස් කොමියුනිටිය තුළ ඔය ජනතාවාදී පාලනය තුළ අධිකාර සාධනය මේ මහ විශාල ජාත්‍යන්තරවාදී ගුණාංග ටිකක් මතුවෙනවා. දැන් ඒ කුළුණ කඩන්නේ ඇයි? ඒ කුළුණ කඩන්නේ නැපොලියන්ට විරුද්ධ නිසා නෙමෙයි. ඒ කුළුණ කඩන්නේ ඒක ජාතිවාදයේ සංකේතයක් ලෙස සලකනවා. ඊට පස්සේ වැදගත් දැන් පැරිසිය ප්‍රුසියාවට යටත් වෙලා මේ කොමියුනියේ තියෙනකොට පැරිසියේ මුල්ලක ප්‍රසියානු සෙබළුන් ලක්ෂ ගණනක් ඉන්නවා. හැබැයි උන් ආවේ නැහැ පැරිසි නගරය ආක්‍රමණය කරන්න. එහෙම තියෙද්දී මේ ඇමතිවරු අපි ඇමතිවරු කියමුකෝ තේරෙන භාෂාවෙන් කමිසාරවරුන්ගෙන් කම්කරු කොමිසමේ කොහොම වැඩ කටයුතු භාර කොමිසමේ ප්‍රධානිය බවට පත් කරේ ප්‍රසියානු සටන්කාමී පැරිසියේ හිටපු. එතන ඒ කියන්නේ ප්‍රසියාව යටත් කළ තියෙද්දි ප්‍රසියානු එක ඇමති කෙනෙක් කරනවා. ඊට පස්සේ යුද ඇමති බවට පත් වුණේ කොමියුනියේ ඩොම්බ්‍රොව්ස්කි කියන පෝලන්ත ජාතික සටන්කරුවෙක්. ඊට පස්සේ කොමියුනියේ ව්‍යවස්ථාව පස්සේ මම හිතන්නේ 1890 වගේ ප්‍රංශ ව්‍යවස්ථාවට ඒක අතුලත් වුණා. ටිලින්සාර කිව්වා ඒක නිශ්චිතව කිව්වොත් පැරිසිය තුල හිටපු විදේශිකයාද පැරිසියේ හිටපු සාමාන්‍ය මිනිස්සු පැරිසියේම හිටපු කෙනාද මේ ඔක්කොම සමාන අයිතිවාසිකම් දුන්නා. ඔවුන් පැරිසිය සැලකුවේ මේ ලෝක ජනරජයක් විදියට. ලෝක ජනරජයක් විදියට. ඒක උන් පැරිස් කොමියුනියේ කොඩිය ලෝක ජනරජයේ කොඩිය ලෙස සමයන්සල. ඒ නිසා කිසිම අර ජාතිවාදයට ආගම්වාදයට තිබුණේ නැහැ. හැබැයි අර සහෝදරයා කිව්වා වගේම ඔවුන් හරිම අභිමානවත්. ඔවුන් ඒ කියන්නේ ඔවුන් ප්‍රසියාවටටත් එන්නෙත් නැහැ. මොකද ධනපති පන්තිය එදා මෙදාතුර ඔප්පු කළ තියෙන දේක් තමයි පහුගිය අවුරුදු 150 විතර ධනපති පන්තිය කිසිදු දේශප්‍රේමී කටයුත්තක් කරන්නේ නැහැ කියලා. ඒ නිසා ජාතික ආරක්ෂාවේ ආණ්ඩුව දවස් දෙකෙන් දන ගහනවා ජාතික පාවා දීමේ ආණ්ඩුව. දැන් අපේ ගත්තා පොඩ්ඩක් මේකට සම්බන්ධ කරොත් දැන් නැගෙනහිර ජැටිය විකුණන්ති. තෙල් ටැංකිය විකුණන්ති. හම්බන්තොට වරාය විකුණන්ති. සිංහරාජේ ඒවා කපලා විකුණන්ති. ධනපති පන්තිය අපේ රටේ කැලි දෙකකට බෙදලා ඉන්නවා බෑ ඇත්ත පක්ෂ දෙකකට. දේශප්‍රේමීත්වයක් පෙන්වන්නේ නැහැ. මොකද ඒ පැරිසියේ හිටපු ධනපතියන් විශ්වාස කළා පැරිසිය කම්කරුවන්ට යටත් වෙනවා පැරිසිය කම්කරුවන්ගේ පාලනයට යටත් වඩා හොඳයි විදේශික අධිපතීන්ට යටත් වෙන එක. ඒ නිසා ඒ කියන්නේ ඔවුන්ගේ කිසිම දේශප්‍රේමීත්වයක් නැහැ. ඒ නිසා පැරිස් කම්කරුවෝ එකක් පෙන්වුවා. මහා දැවන්ත ලක්ෂ ගානක හමුදාවක් වටකල තිත් තමයි මේ ඔය ටිල්ලින් සවරා කියපු මහා ප්‍රතිසංස්කරණ ප්‍රමාණය කෙරෙන්නේ. ඉතින් මම හිතන්නේ පැරිස් කොමියුනිටිය තුළ මතුවෙච්ච මේ මහා විශාල සමාජවාදී මනුෂ්‍ය ගුණාංග මහා ගොඩක් තියෙනවා. මම හිතනවා සහෝදරයෙක් පැරිසියේ ඔය යටත් වෙච්ච වෙලාවේ ධනපති ආණ්ඩුවක් තියෙනවානේ. ධනපති ආණ්ඩුවේ ප්‍රධානියා ටියර්. તો ටියර් 871 පෙබරවාරි මාසයේ තමන් යටත් කරගෙන ඉන්න ප්‍රසියානු ආණ්ඩුවත් එක්ක ගිවිසුමක් ගන්නවා. යටත් වෙන්න සහ වන්දි ගෙවන්නයි පැරිසියේ කම්කරුවන් නිරෝධ කරන්න. ඒ කියන්නේ එතකොට මේ තමන් යටත් කරගෙන ඉන්න සතුරා. එතකොට සතුරාට උදු සටන් කරන කම්කරුවා සතුරාත් එක්ක එකතු වෙනවා. මොකක් සඳහාද? තමගේ රටේ කම්කරුවා නිරෝධ කරන්නයි උන්ට වන්දි ගෙවන්නේ. එතකොට අර පන්ති මේ දේශපාලනයේදී ඒ කියන්නේ ඒ පන්තිය මොන විදිහටද අර පාවාදීම් කරමින් වුණා තමන්ගේ පන්තිය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න කියන එක මේක ඇතුලේ තහවුරු වෙනවා. ඒකට ඒකට හැරීව කරපු සරණේ ප්‍රතිඵලය තමයි පැරිස් කොමියුනියේ බිහි වෙන්නේ. ඒක තත්පරය එකතු කරොත් දැන් ඇත්තටම පැරිස් කම්කරුවෝ පරදින්නේ අය අවසානයේ. පරදින්නේ මේ ටියර්ගේ හමුදා ටියර් ඒ වෙලාවේ තිබිච්ච තත්ත්වය නෝ නෙමෙයි. ඒ කියන්නේ ඒ වෙලාවේ තත්ත්වය නෝ ටියර් දිනන්න බෑ. හැබැයි බිස්මාර්ක් එක මේ ගහන givisුමෙන් බිස්මාර්ක් යටතේ හිටියා යටත් වෙච්ච 83000 පැරිස් ධනපති හමුදාවේ සොල්දාදු. ඔවුන් මුදාහරන. ඒ 83000 ගෙනල්ලා තමයි ගහන්නේ. එතකොට බිස්මාර්ක් එක්ක ඩීල් එකෙන් අද කතා කරන භාෂාව. ඩීල් එකෙන් තමයි තමන්ගේ රටේ වැඩ කරන පන්තිය චප්ප කළා 30000ක් ලේසාකරක ගිල්ලන්නේ. ඒ නිසා ලෙනින් ඉතා පැහැදිලිව කියනවා ධනපති පන්තිය පැරිස් කොමියුනිය සම්බන්ධ ලෙනින් කියනවා ධනපති පන්තිය සමග ධනපති පන්තිය දේශප්‍රේමී වෙන්නේ නැහැ. ධනපති පන්තිය සමග නේදන පන්තියට වැඩ කරන ජනතාවට කළ හැකි දේශප්‍රේමී කටයුත්තකුත් නැහැ කියලා. පන්ති දේශපාලනේ හරියට තේරුම් ගත්තේ නැත්නම් බෙරගන්න බෑ. දැන් අපි ටිකක් දේශපාලනික පැත්තකට යමු. ඒක නිසා අපි මේ පැත්තටම ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් එකක් මාක්ස් ඉදිරිපත් කරපු මේ නිර්ධන පන්තියේ විමුක්තිය පිළිබඳ ප්‍රශ්නේ මාක්ස් සංකල්පීය ඉදිරිපත් කරනවා. මේක ප්‍රායෝගිකයක් බවට පත් වෙනවා පැරිස් කොමියුනිය ඇතුලේ. එතකොට සමහර න්‍යායික තලයේ තිබුණු සමහර ප්‍රශ්නවලට
වඩා ප්‍රායෝගික උත්තර ගණනාවක් සැපෙවුණා මම හිතන්නේ පැරිස් කොමියුනිය ඇතුලේ ඒක මාක්ස් ඇත්තටම පසුව මේ ප්‍රංශ ප්‍රජා යුද්ධය කියන මේ ලියවිල්ල ඇතුලේ ඔහු ඒවා ටික ලියලා සූත්‍රගත කරනවා. විශේෂයෙන් එකක් තමයි රාජ්‍ය පිළිබඳ මාක්ස්වාදී රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නය. ඊගාවට මේ මාක්ස් සහ එංගල්ස් දෙදෙනාමත් කතා කරන ලෙනින් පසු අවධාරණය කරන නිර්මාණකාරී ආඥාදායකත්වය පිළිබඳ ප්‍රශ්නය. මේ ප්‍රශ්න දෙකම අදත් මම හිතන්නේ වමී ව්‍යාපාරය ඇතුළත යම් ව්‍යාකූලභාවයකට පත් කරලා තියෙනවා. මම හිතනවා මේකම හරියට පාවිච්චි කරගත්තොත් අපිට මේ අදහස් දෙකම එකක් රාජ්‍ය පිළිබඳ මාක්ස්වාදී දැක්ම මොකක්ද කියන එකත් දෙවෙනි කාරණයක් විදිහට මේ නිර්දනපන්ති ආඥාදායකත්වය කියන්නේ මොකක්ද කියන එකත් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ ඔස්සේම ගිහිල්ලා. ඔව් ඇත්තටම පැරිස් කොමියුනිය කොතරම් මාක්ස්වාදයට බලපෑම් කරාද ලෝක දේශපාලන බලපෑම් කරාද කියනවා නම් දැන් කොමියුනිස්ට් ප්‍රකාශනය කියන මේ මාක්ස්වාදයේ සහ මෑත අවුරුදු 200 තියෙන විශිෂ්ටතම මේ දේශපාලන ලියවිල්ල වශයෙන් සැලකන. මේක 872 දී කොමියුනිස්ට් ප්‍රකාශනයට යම්කිසි ප්‍රධාන සංස්කරණයක් පවා එකතු කරනවා මාක්ස් සහ එංගල්ස් විසින් මේ පැරිස් කොමියුනියේ ලැබපු අත්දැකීම් නිසා. මොකද මාක්ස් මාක්ස්වාදී නිර්මාතෘවරුන් නිසා ඔවුන් කල්පනා කරනවා කොහොමද මේ කොමියුනිස්ට් සමාජය ගොඩ නැගෙන්නේ කොහොමද මේ ධනපති ක්‍රමයෙන් පස්සේ පොදු ජනතාව සම්බන්ධ වෙලා මේ අයිතිවාසිකම් තිබෙන පාලනයක් ගොඩනගන්නේ මොන විදිහේ ආකෘතියක්ද ඒකට හම්බ වෙන්නේ කියලා. ඒ ආකෘතිය ඒ මාක්ස්වාදී න්‍යායට අදාළ කරන ප්‍රායෝගික වැඩපොළ බවට පත් වෙන වැඩබිම බවට පත් වෙන ආකෘතිය බවට මාක්ස් හඳුනා ගන්නවා මේ පැරිස් කොමියුනිය. එතෙන්දී මේ රාජ්‍ය සම්බන්ධ කාරණේ කෙලින්ම ගත්තොත් අපි පැහැදිලිවම දන්න දෙයක් තමයි අඩුගානේ මිනිසාගේ ලිඛිත ඉතිහාසය ගත්තොත්. ඒක ගත්තොත් මිනිස් ඉතිහාසයේ පසුගිය අවුරුදු 5000 6000 වගේ කාලය පැහැදිලිවම මේ යම්කිසි يعني ප්‍රජාපාලනයක් තිබිච්ච එකක් නෙමෙයි. උදාහරණයක් ගත්තොත් බලංගොඩ මානවගේ කාලේ වගේ එකක් නෙමෙයි. කෙලින්ම යම්කිසි පන්තියක් පන්තිමය ආධිපත්‍යයක් සහිතව තමයි සමාජය තුල තියෙන්නේ. එක පන්තියක් පාලනය කරනවා. අනිත් පිරිස එකේ පාලිත වෙනවා. ඒකට මේකට තමයි රාජ්‍ය කියලා කිව්වේ. රාජ්‍ය කිව්වේ බලය හොබවන පන්තිය අනිකුත් සමාජ කණ්ඩායම් පාලනය කරන්න යොදා ගන්න පන්ති පීඩක උපකරණයක්. ඒකට ඒකේ මර්ධනය, නීතිය, උසාවි, පොලිසි ඔක්කොම සහිත එකක්. ඒක වර්ධනය වෙනවා කාලයත් එක්ක. ඒ නිසා මේ ඒතර ඒක අත්‍තරම පන්තික පාලනයක්. ඒක පන්තික ආඥාදායකත්වය. දැන් ඔබ දුටු වගේම පැරිසි හමුදා පැරිසියේ කම්කරුව වෙනුවෙන් වැඩ කරේ නෑ අවසානයේ. ඒ ඔවුන් නිදහසලා ඇවිල්ලා පැරිසියේ කම්කරුව මැරුවා. ඒ නිසා මම මේ උදාහරණයක් කිව්වේ නිසා පන්තික ආඥාදායකත්වයක් තමයි පන්ති සමාජය තුළ තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඒ නිසා මාක්ස් එංගල්ස් විශ්වාස කළා නිර්දන පන්ති බලයක් වැඩ කරන ජනතාවගේ සමාජයේ අතිබහුතරයක් දේපල හිමි පන්තියේ අපි ගත්තොත් අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නවා තමන්ට දේපල තියෙනවා. මොනවද දේපල කියලා මිනිස්සු හිතන් ඉන්නේ? මිනිස්සු හිතන් ඉන්නේ මේ තමන්ට තියෙන කාර් එක, තමන්ට තියෙන ගෙදර, ඒවා දේපල නෙමෙයි. ඒවා පරිභෝජන භාණ්ඩ. නමුත් දේපල හිමියෝ ගත්තොත් සුළු පිරිසක් තමයි රටක ඉන්නේ. සාමාන්‍යයෙන් 2-3ක් වෙන්න පුළුවන් ජනගහනය. ඒතර මාක්ස් දැක්ක දේ තමයි අනිවාර්යයෙන් මේ වැඩ කරන පන්තිය පොදු ජනතාව රටක පාලනය බාර ගන්නකොට අනිවාර්ය වශයෙන්ම ඒ සමාජය පාලනය කරන්න ඒ පන්තියේ අරමුණු වෙනුවෙන් ඒ පන්තියේ අරමුණු වෙනුවෙන් කටයුතු කරන පන්ති බලයක් අවශ්‍යයි. රාජ්‍ය උපකරණයක් අවශ්‍යයි රාජ්‍ය නැමැති. ඒ නිසා ඒකට තමයි දැන් තියෙන ධනපති ආඥාදායකත්වය. ධනපතියන්ගේ පාලනයක් තියෙන්නේ. ඒ උන්ගේ අනුව තමයි හමුදා පොලිසිය උසාවි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ වගේම මාක්ස් ලෙනින් එංගල්ස් දුටුවා එහෙමනම් පැරිසි මේ වැඩ කරන පන්තියටත් තමන්ගේ වෙච්ච පන්තිමය උපකරණයක් රාජ්‍යයක් අවශ්‍යයි. ඒ ධනපති රාජ්‍ය එලෙස පාවිච්චි කරන්න බෑ වැඩ කරන ජනතාවගේ අරමුණු වෙනුවෙන්. ඒ නිසා පැරිස් කොමියුනිය ගන්නපු පළවෙනි දේ තමයි උන් ඉස්සෙල්ලා මොකද කරේ? අයියා ටෙලිවිසාරය කිව්වා වගේ උන් කරපු පළවෙනි දේ තමයි නිත්‍ය හමුදා පලා ගියා. ඊට පස්සේ ඉතුරු වෙච්ච අර ධනපති පොලිසිය අහෝසි කරා. අහෝසි කළා වෙනම ජනතා මිලිෂියාවක් පොදු ජනතාව සන්නද්ධ කරා. ඊට පස්සේ වෙනම නීති හැදුවා. හරි. ඒ නිසා මාක්ස්වාදයේ මූලිකම දෙයක් තමයි වැඩ කරන පන්තියට වැඩ කරන පන්ති රාජ්‍යයක් හදාගත යුතුයි කියලා. ඒතර දැන් ඔන්න ප්‍රශ්නයක් වෙනවා මම මේ දැන් මේක නිර්දන පන්ති ආඥාදායකත්වය. අපි හරයාත්මක ගන්න මේක නිර්දන පන්ති ආඥාදායකත්වය තමයි. දැන් තියෙන ධනපති ආඥාදායකත්වය
ඉතින් නිදන පන්ති ආඥාදායකත්වය තමයි වැඩ කරන පන්ති. හැබැයි මේ නිදන පන්ති ආඥාදායකත්වය කියන වචනේ ගත්තා. පස්සේ වචනෙට තියෙනවනේ ටිකක් රළු පෙනුම. නමුත් ඇත්තටම අපි දුටුව දේ තමයි නිදන පන්ති ආඥාදායකත්වය කියන්නේ නිදන පන්ති පළාල් මහ ජනතාවගේ ආධිපත්‍ය. ඒතර ඒක ක්‍රියාත්මක වුණේ කොහොමද? ඒක නිදන පන්ති ප්‍රජාතන්ත්‍රවාදී. ඇත්තටම අපි දැක්කේ පැරිසිය පාරාදීසයක් වුණේ කොහොමද? පැරිසිය පාරාදීසයක් වුණේ සාමාන්‍ය මිනිස්සු, සාමාන්‍ය ගැහැණු, ආබාධිතයෝ, කලාකරුවෝ මේ ඔක්කොම එකතු වෙලා පැරිසියේ ආර්ථික කටයුතු, පරිපාලන කටයුතු, අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය කටයුතු දැන් ගත්තොත් පළවෙනි වැක්සින් ප්‍රෝග්‍රෑම් එක 871 කියන පැරිස් කොමියුන් මේ එන්නත් කරන. හරි? මොකද පැරිසිය මහාමාරියෙන් අරක මේක බැට කරපු ඒ අලවපු නෝටිස් එක පවා තියෙනවා අදත් ඉතුරු වෙලා. වැක්සින් කරන්න. ඔව්. ඒ නිසා මම කියන්නේ ඒ නිසා නිදන පන්ති ආඥාදායකත්වය කියලා ඊටම රළු පෙනුමක් ධනේශ රමාජයෙන් පෙන්නුවාට එතන තිබුණේ පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. එතකොට ඒකට විරුද්ධ සතුරන්. ඒකට විරුද්ධව කටයුතු කරන කඩාපල් කරන සතුරන්ව මර්ධනය කිරීම සඳහා මේ ආඥාදායකත්වය පාවිච්චි වුණා. හැබැයි ඒ බලය තමයි ඊට පස්සේ යොදාගත්තේ නොමිලේ අධ්‍යාපනය සඳහා. ඒ බලය තමයි යොදාගත්තේ මේ වැඩ කරන ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා. ඉතින් ඒ නිසා මොකද දියාරු පාලන රටක් කරන්න බෑනේ. නිසා වැඩ කරන පන්තිවලත් විධිමත් පාලනයක් අවශ්‍යයි. ඒක තමයි ඇත්තටම මේ පැරිස් කොමියුනේ නිදන පන්ති ප්‍රජාතන්ත්‍රවාදයේ වශයෙන් අපි හඳුනා ගන්න. ඇත්තටම මේක ඊට පස්සේ අධිකාර සභාවේ විශේෂ දෙයක් කියන්න ඕන 917. 917 බොල්ෂෙවික් විප්ලවයේදී රුසියන් ඔක්තෝබර් විප්ලවයේදී ලෙනින් සහෝදරයා අපි මෑතකදී ඉදිරිගෙනගෙන ගත්තා අප්‍රේල් 36 පිළිබඳ. අප්‍රේල් 36 වලදී 917 අප්‍රේල් වල ලෙනින් ලියනවා රුසියාවට අවශ්‍ය මොන විදිහේ රාජ්‍යයක්? පැරිස් පන්නේ රාජ්‍යයක්. පැරිස් පන්නේ රාජ්‍යයක් කියන්නේ මොකද්ද? සාමාන්‍ය ජනතාව තමන් ඔක්කොම සන්නද්ධ වෙලා ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ පාලනයක්, සාමාන්‍ය ජනතාව තීන්දුව ගන්න, ඒ තීන්දුව වුම ක්‍රියාත්මක කරන. ඒකනේ සහෝදරයා කිව්වේ ව්‍යවස්ථාදායක විධායක එකතු කරා කියලා. සාකච්ඡාත් කරන්න ඕනේ ක්‍රියාත්මක කරන්නත් ඕනේ. එතකොට තමයි ජෙනුයින් ගතිය, ඉන්ටෙග්‍රිටි එක එන්නේ. ඒ නිසා මේ ලෙනින් සහෝදරයා කියපු දේට බලන්න ගියොත් ලෙනින් සහෝදරයා කිව්වා අපිට බොල්ෂෙවික් ඔක්තෝබර් විප්ලවයෙන් අවශ්‍ය හිම එකක් හදන්න. ඇත්තටම ඒක ආව සෝවියට් සභාව. සෝවියට් සභාව කියන්නේ ඕක තමයි. ඊට පස්සේ ෆැක්ටරි වල හැදුවා ෆැක්ටරි කවුන්සිල්ස්. ඒ ෆැක්ටරිය පාලනය කරන්න. කම්කරුවා පෙන්වනවා සෝවියට් දේශයේ 917 කොට අතිශය නොදියුණු රටක් අඩුපාඩුකම් මැද 957 කොට ස්පුට්නික් යවල ඉවරයි. ධනපති යුගයේ ධනපති රටවල අවුරුදු 400කදී ගත්ත සංවර්ධනය ඒ කම්කරු පන්ති පාලනයෙන් අවුරුදු 40කදී ගන්නවා ලෝක යුද්ධ කරත් සම්බන්ධලා. ඒ නිසා ඔය නිදන පන්ති ආඥාදායකත්වයේ සම්බන්ධව කතා කරද්දී ලෙනින් සහෝදරයා ගැන චුටි වචනයක් කියන්න ඕන. ඔහු තමයි මේ ඇත්තටම මේ රාජ්‍ය පිළිබඳ බර තියලා ගොඩක් ලිව්වේ රජය සහ විප්ලවය. නමුත් පොඩි රුසියාවේ පුංචි මේ ඒක කතාවක් ඇත්තට මේක උනාද කියලා කවුරුත් දන්නේ ලෙජන්ඩ් එකක් පොඩි අදහසක් තියෙනවා. මොකද්ද 73 වෙනි දවසේ ඔක්තෝබර් විප්ලවයේ 73 වෙනි දවසේ ලෙනින් සහෝදරයා මේ ක්‍රෙම්ලින් එක ඉස්සරහට ඇවිල්ලා හිමේ නැටුවා කියලා අපි 72 වෙනි දවසේ ඉක්මවුවා. අපි 73 වෙනි දවසට මේ වැඩ කරන පන්ති රාජ්‍ය ගෙනිච්ච එක. ඇත්තටම නටලා නෙමෙයි. නමුත් මම හිතනවා යම්කිසි අනිවාර්යයෙන්ම ඒ උද්දාමයටපත් වෙන්නේ නැති වැඩ කරන පන්ති රාජ්‍යයක් ඇතුලේ රාජ්‍ය බලය අරබා ගැනීම ඇතුලේ රට පාලනය කරන්න පුළුවන් කියලා ඔප්පු කිරීමේ සතුට. ඉතින් ඒ නිසා මම හිතන්නේ නිදනපන්තිය පාලනයකට නිදනපන්ති ප්‍රජාතන්ත්‍රවාදයේ ලෙස මේ රාජ්‍ය බලය මෙහෙවීම අවශ්‍ය වෙනවා. ඒ පස්සේ තව චුට්ටක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මොකද මාක්ස්වාදය මේ රජය ප්‍රතික්ෂේප කරනවා, රාජ්‍ය කියන ආයතන ප්‍රතික්ෂේප කරනවා. නමුත් ආයි මෙතන මේ රාජ්‍ය බලය ගැන කතා කරනවා. ඒකට මොකක්ද හරි මේ ප්‍රතිවිරෝධී බවක් තියෙනවද මේ ඉදිරිපත් කිරීම තුළ? නෑ, ඇත්තටම දැන් මාක්ස්වාදය මේ රජය ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මාක්ස්වාදය අරාජිකත්වයෙන් වෙන් වෙනවා. දැන් අපි දන්න ඔය මාක්ස්වාදයේ ඉදිරිපත් කරන කාලෙම තිබුණා අරාජිකවාදී අදහස්. ප්‍රංශය ඇතුළෙත් ඔය අදහස් තිබ්බා. එතකොට ලුයි බ්ලැන්කි කියලා පැරිස් කොමියුන් සම්බන්ධ වෙච්ච ප්‍රධාන නායකයෙක් ඉන්නවා. ඔහුගේ ලොකු බලපෑමක් තිබ්බා. ඔහු අරාජිකවාදියෙක්. කියන්නේ උන් රාජ්‍ය කියන්නේ පීඩාකාරී ආයතනයක් නිසා රාජ්‍ය එපාම කියලා කිව්වා. නමුත් මාක්ස් කිව්වා රාජ්‍ය කියන්නේ පීඩාකාරී ආයතනයක් තමයි. හැබැයි ඒ පීඩාකාරී ආයතනය වෙනස් කරන්න වෙන්නේ අපිට
පොදු ජනතාවගේ රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම විතරයි කියලා. නිසා ධනේශ්වර රාජ්‍ය කඩා බිඳ දාන්න ඕන. ඉන්පස්සේ නිර්මාණය වුණ නිර්දපති රාජ්‍යයක්. ඒ නිර්දපති රාජ්‍ය ක්‍රමානුකූලව භාවයට යන්න ඕන. ඒක තමයි තිබුණේ. දැන් පැරිස් කොමියුනේ දිහා බලවට පස්සේ පැරිස් කොමියුනේ තිබිච්ච රාජ්‍ය ගැන එංගල්ස් කිව්වේ මෙන්න මෙහෙම. එංගල්ස් කිව්වේ තවදුරටත් රාජ්‍යයක් නොවන රාජ්‍යයක්. දැන් රාජ්‍යයක මූලික දේ තමයි පන්තියක් වෙනුවෙන් එක්තරා පන්තියක් වෙනුවෙන් ජනතා මත බලය පවත්වාගෙන යන එක. දැන් ධනපති රාජ්‍ය, වැඩවසම් රාජ්‍ය, වහල් රාජ්‍ය හැම රාජ්‍යයකම රාජ්‍ය කියලා කියන්නේ වහල් හිමියන්ගේ කැමැත්ත. ඊඩම් හිමියන්ගේ කැමැත්ත, ප්‍රාග්ධන හිමියන්ගේ කැමැත්ත. එතකොට සමාජය තුළ කුඩා කණ්ඩායමකගේ කැමැත්ත වෙනුවෙන්, කුඩා කණ්ඩායමකගේ දේපල වෙනුවෙන් හදාගත්තු යාන්ත්‍රණයක් තියෙනවා. හමුදා පොලිසි නීතිත් එක්කෙන් ඒක පොදු ජනතාව මත පවත්වාගෙන යනවා. ඒතකොට බය වැද්දීමේ, යටපත් කිරීමේ, පාගා සිටීමේ යන්ත්‍රය රාජ්‍ය කියලා කියන්නේ. එතකොට මෙතෙක් කල් තිබිච්ච හැම රාජ්‍යයක්ම සුළු දෙනෙක්ගේ වුමනා විසින් බහුතරයක් පාගා හිටපු රාජ්‍යයන්. ඒවා ඉතාමත්ම ම්ලේච්ඡයි, ඉතාමත්ම පීඩාකාරී, ඉතාමත්ම අසාධාරණයි. හැබැයි පැරිස් කොමියුනේ හැදුවේම රාජ්‍යයක් නෙවෙයි. පැරිස් කොමියුනේ පළවෙනිතර හැදුව කොම එකක්ද පොදු ජනතාවගේ අරමුණු වෙනුවෙන් ඉන්න පොදු ජනතාවගේ රාජ්‍යයක්. ඒතකොට ඒක ඇතුලේ අයිතිකාරව පොදු ජනතාව, පාලනය වෙන පොදු ජනතාව, පාලනය කරන පොදු ජනතාව ඒක ධනපතින්ට විරුද්ධ තමයි. හැබැයි ධනපතින් කියලා කියන්නේ ඉතා කුඩා කණ්ඩායමක්. ඒ නිසා අපි ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයේ බහුතරය කැමැත්ත. දැන් මේ අපේ රටට ප්‍රජාතන්ත්‍රවාදී කියලා කිව්වට මේකේ ප්‍රජාතන්ත්‍රවාදී නෑනේ. මොකද අපේ රටවල බහුතරය මත පටවලා තියෙන සුළුතරය කැමැත්තනේ. අපේ රටවල බහුතරය මත පටවලා තියෙන සුළුතරය කැමැත්ත. හැබැයි පැරිස් කොමියුනේ පළවෙනි තාවට මොකද කරන්නේ? බහුතරය කැමැත්ත නීති බඩපත් කරගන්න. ඒතකොට තමයි ඒක තවදුරටත් රාජ්‍යයක් නොවන රාජ්‍යයක් බඩපත් වෙන්නේ. දැන් රාජ්‍ය බිහිවුනේ පෞද්ගලික දේපලත් එක්ක. ඒතකොට පෞද්ගලික දේපල ආරක්ෂා කරගන්න. එතකොට රාජ්‍ය පෞද්ගලික දේපල බිහිවීමත් එක්කෙන් පෞද්ගලික දේපල ආරක්ෂාන බිහිවෙච්ච රාජ්‍ය පළවෙනිතාවට පොදු දේපල වෙනුවෙන් පාවිච්චි වෙන පටන් ගන්නවා. ඒතකොට රාජ්‍ය ගුණය වෙනස් වෙනවා. රාජ්‍ය පීඩාකාරී ආයතනයක් වෙනුවට රාජ්‍ය ජනතා මෙහෙවන ආයතනයක් බවට පත් වෙනවා. එතකොට ඒ නිසා තමයි එංගල්ස් කිව්වේ මේ පැරිස් කොමියුනේ රාජ්‍ය තවදුරටත් රාජ්‍යයක් නොවන රාජ්‍යයක් කියලා. ලේන් කියන්නේත් ඒක. දැන් මේක අපිට උපකල්පනය කරගන්න අමාරුයි මොකද අපි මේකක් දැකලා නැති නිසා. නමුත් ඇත්ත ගත්තොත් එහෙම අර විධිමත් රාජ්‍ය වෙනස් වෙලා බිඳ වැටිලා ඒ වෙනුවට ජනතාව බල්ලා දැන් වෙච්ච ජනතාවතට බලය ආපු අපි අර පරමාධිපත්‍ය කියලා වචනයක් කියනවනේ. ඇත්ත ගත්තොත් ඔය අපේ ජනතාව ඡන්දය අරගෙන මේක දිනුනට පස්සේ පරමාධිපත්‍ය අපි ගාව නැහැ. ඕනම ධනේශ්වර රාජ්‍යක පරමාධිපත්‍ය තියෙන්නේ රාජ්‍ය තුල සහ මේ ආයුධ තුල. පරමාධිපත්‍ය අවසන් බලය අවි. සෝදා දුන්නේ චිත්‍රපටි සෝදා දුන්නේ චිත්‍රපටිය මේක ලස්සනට කියනවා. ඊට පස්සේ ඒ වගේම ඔය මැද කාලේක ආපු අර ඉංග්‍රීසි චිත්‍රපටයක් ආවේ මේ මොකද්ද No Man Land කියලා. ඒකෙත් ඕක කියන ලස්සනට. ඒ කියන්නේ ආයුධ තියෙන කෙනා පාලනය කරනවා. ඒ නිසා පරමාධිපත්‍ය කියන එක බොරුවක්. මිනිස්සු ගා පරමාධිපත්‍ය නැහැ. පරමාධිපත්‍ය කියන්නේ ආයුධ ගාව. හැබැයි පැරිස් කොමියුනේ පළවෙනි තාට පරමාධිපත්‍ය ජනතාවට දුන්නා. ජනතාවගේ ආධිපත්‍යයක් හැදුවා. සෝවියට් දේශය මේ රුසියාව විප්ලවයෙන් පස්සේ ලේනින් හදන්නෙත් එහෙම එකක්. පසු කාලෙක මේ වෙච්ච වෙනස්කම් විකෘති වීම තියෙනවා. නමුත් අපි ඒක පැත්තක තිබ්බොත් එහෙම හදන්නේ එහෙම එකක්. ඒ නිසා රාජ්‍ය සම්බන්ධ ගත්තොත් එහෙම වමේ ව්‍යාපාරයේ මාක්ස්වාදයේ රාජ්‍ය පිළිගන්නවා. පිළිගන්නේ මොන රාජ්‍යයද? පොදු ජනතාවගේ රාජ්‍ය. ඒක සදාකාලික පවතින්නේ පන්ති අහෝස කරලා අහෝසලනක බඩපත් වෙන. ඉතින් ඒකේ ආරම්භය තමයි අපි දකින්නේ. ඇත්තටම මම හිතන්නේ මේකට කියනවා අපි නම දැන් ඔය බිමල් සතර කිව්වම මේක. දැන් ලෙනින් මේ ඇත්ත අර්ථයෙන් කියනවනේ නිර්දපන්ති ආඥානත්තය කියලා. හැබැයි ධනපති පන්ති එක වහලා කියනවා ප්‍රයන්තවාදී කියලා. අපි ඇත්තටම ගත්තොත් එහෙම පැරිස් කොමියුනේ රාජ්‍ය නිර්දපන්ති ප්‍රජාතන්ත්‍රවාදී. එතන තියෙන. ඒ නිසා ඇත්ත ගත්තොත් සමාජවාදී රාජ්‍යයක් කියලා කියන්නේ නිර්දපන්ති ප්‍රයන්තවාදී තියෙන තැන. ඒ නිසා ඒක ආඥාදායත්වය කියන වචනේ දේශපාලන අර්ථයෙන් නිවැරදි වුණාට පොදු අර්ථයෙන් ගත්තොත් හොඳම වචනේ තමයි නිර්දපන්ති ප්‍රයන්තවාදී. නිර්දපන්ති ප්‍රයන්තවාදී හොඳින්ම තහවුරු වෙච්ච එක තමයි අතන. ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරනවා. හරි මම අයියා අර ඉංග්‍රීසි උපුටපු නිසා මම විනාඩි 10ක් ඉල්ලගෙන කියවන්න. මේ ඉංග්‍රීසි මේ අර මාස්කේ මේ පොතට ලියපු පෙරවදනේ අවසාන කොටස හරිම ලස්සනයි ඒක. ඉංග්‍රීසි මෙහෙම කියනවා. අයියා කියපු එකම ඇත්තටම නව නිදහස් සමාජයක තත්ත්වයන් යටතේ වැඩුණු පරපුරක් විසින් රාජ්‍ය නැමැති මුළු මහත් කහලගොඩ ඉවත් කර දමන තුරු කොමියුනය කළ පරිදි රාජ්‍යයේ දුෂ්ටත්වයේ සියලු අයහපත් ලක්ෂණ වහාම කපා හැරීමට ජයග්‍රාහී නින්දන පන්තියටද සිදුවනු ඇත. රාජ්‍යයේ දුෂ්ටත්වයේ ලක්ෂණ ඉක්මන කපා. මෑතක සිට
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවරසිකයන් නින්දනපන්තික ආඥාදායකත්වයේ නැමැති වචන ඉදිරියේ අතිමහත් බියක් ඇති කරගෙන සිටී. හොඳයි. යහපත් මහත්වරුනි. මේ ආඥාදායකත්වයේ කෙබඳු දෑ දැන ගැනීමට ඔබ කැමතිද? පැරිස් කොමියුනේ දෙස බලන්න. එය නින්දනපන්තික ආඥාදායකත්වයේ වූයේ කියලා. ඉතින් පැරිස් කොමියුනේ ගැන මම දුටුවා අර අපි කතා කරේ ඒක පැරඩයිස් එක පාරාදීසයක් මිනිසුන්ගේ කියලා කියන. ඉතින් අර නිසා රාජ්‍ය සම්බන්ධව ඇත්තාර්ථයෙන් නිදනපන්ති ආඥාදායකත්වයේ ක්‍රියාත්මක වෙච්ච විදිය. නිදනපන්ති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාන්විතය ගැන එංගලන්තයේ ඔකේ වැදගත්කම තියෙන දැන් මේ අපේ සමාජයේ මිත්‍යාවක් පතුලා තියෙනවානේ මේ සමාජවාදී රාජ්‍යවල නිදහස නැහැ. ඒක තද පාලනයක් බහුපක්ෂකම නැහැ. මේ හොමකක් තියෙනවානේ. ඇත ගත්තොත් දැන් මිත්‍යාව තියෙන්නේ මේ අපි බහුපක්ෂ තියෙනවා. හැබැයි කවදාවත් වමේ පක්ෂයට බලයට එන්න දෙන්නේ නැහැ. දැන් ප්‍රතිපන්තියට හැමදාම බලේ ඉන්නේ. බහුපක්ෂ තිබ්බට වැඩක් නැහැ නේ. එතකොට ඒ නිසා මේ සිද්ධ වෙන්නේ මොකද්ද? පන්ති නැහැ. එක ජනතාවක් ඉන්නේ. ඉතින් ජනතාවගේ රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යයේ ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. ජනතාවගේ හතුරන්ට ඒක විරුද්ධයි. ඔක තමයි මේ කාරණා දෙකක්. ඒ කියන්නේ එකක් මේක දැන් රුසියාව සෝවියට් දේශය ඇතුළේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා වෙච්චි අලකලංචි විසින් ආපු අත්දැකීමෙන් මේ සංකල්පය අවුල් කරලා තියෙනවා. අනිත් කාරණේ තමයි දැන් මේ නූතන මේ සංවාදය ඇතුළේ තියෙන එකක් තමයි දැන් මාක්ස් එංගල්ස් දෙන්න දැන් මේ රාජ්‍ය සම්බන්ධ සංකල්පය සහ නිර්ණපති ආඥාදායකත්වයේ පිළිබඳ සංකල්පය මේ මාක්ස් ඉදිරිපත් කරපු එකක් නෙවෙයි ලෙනින් කරපු එකක්. මේකට ලෙනින් වැඩිකාරයා වගේ කියන අදහසකුත් මේ ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. නමුත් දැන් යමෙක් මේ අධ්‍යයනය කරනවා නම් ප්‍රංශීය ප්‍රජා යුද්ධය ගැන ඉතා පැහැදිලිව මේ මාක්ස් මේ රාජ්‍යයක් නොවන රාජ්‍ය එංගල්ස් ඒ වචනේ කියන සහ නිර්ණපති ආඥාදායකත්වය ඉතා පැහැදිලිව වුන් මේ පෙන්වලා තියෙනවා. හොඳයි අපි මෙන්න මෙහෙම එකකට යමු. මට හිතෙන්නේ දැන් මේක ඇතුලේ මතුවෙච්ච තව විශේෂතා ගොඩක් තිබුණා. අපි මේ දැන් ඊ පෙරේද අපි මේ ජාත්‍යන්තර කාන්තා දිනයේ සමග ලෝකෙම ප්‍රශ්නයක් තියෙනවා මේ ස්ත්‍රී විමුක්තිය පිළිබඳ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙත් මේ විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් සාකච්ඡාවට ගෙන සමහර මේක වෙනම ස්ත්‍රීවාදී ව්‍යාපාරයක් කරා ජයග්‍රහණය කරන්න පුළුවන් මතවාදයක් විදිහට ගේනවා. ඊට පස්සේ අපි මාක්ස්වාදී ව්‍යාපාරය තුළ ඇත්තට මේ කතා කරන්නේ මේ සමාජීය කාරණයක් මත ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේ ස්ත්‍රී පීඩන පිළිබඳ ප්‍රශ්නයක් නිසා අපි ඒක මේ සමාජ වෙනසක් මගින්ම අත්පත් කරගත යුතුයි කියලා. මම හිතනවා මේක ප්‍රායෝගිකව අත්දකපු තැනක් කියලා පැරිසිය වෙනම ව්‍යාපාර විදිහට සංවිධානය නොකළත් පැරිසියේ කාන්තාවන් ගැන ඔවුන්ගේ සටන්කාමීත්වය ගැන ඔවුන් දේශපාලනයට සහභාගී වීමේ තීව්‍රතාවය ගැන අති විශේෂ සාකච්ඡාවක් තියෙනවා බිමල් සහෝදරයා. මම හිතන්නේ ඒක අපි මෙතන විස්තර කරන්න ඕනේ. පැරිස් කොමියුන ගැන කතා කරනකොට මේ නූතන ප්‍රශ්නයට උත්තරත් එක්ක කතා කරන්න ඕනේ කියලා මම හිතන්නේ. ඔව් මම ඒකට එළමෙන්න අරකට වචනයක් කියලා කලින් එකටම ලෙනින් සහෝදරගෙන් ඔය ප්‍රශ්නේ අහනවා රාජ්‍ය සම්බන්ධ ප්‍රශ්න. අහන ප්‍රශ්නේ තමයි ඔබේ පක්ෂය පොඩි බොල්ෂෙවික් පක්ෂය පොඩි කොහොමද රට පාලනය කරන්නේ? ලෙනින් සහෝදරගෙන් පක්ෂය පොඩි වෙන්න පුළුවන්. නමුත් රට පාලනය කරන කම්කරු පන්ති. ඒතර කම්කරු පන්ති බහුතරයි. අති විශාල. ඒක රට පාලනය කරන්න පුළුවන්. කම්කරු පන්තියේ වඩාත්ම මේ සංඥාන කොටස තමයි පක්ෂයට එන්නේ. නමුත් රට පාලනය කරන්නේ කම්කරු. මොකද මේ වැඩ කරන පන්ති පාලනය. ඒ නිසා මම අර කිව්වේ අර මේ විකෘති කිරීම තමයි විශාල වශයෙන් තියෙන්නේ කියන එක ගැන කියන්න. අනිත් එක තමයි අර තාම දියාරු. ඒ කියන්නේ ධනපති පන්තියත් එක්ක මේ ගනුදෙනුව බේරගන්න ඊටාම ප්‍රජාතන්ත්‍රවාදී ඊටාම සංවේදී සංයමයකින් යුක්ත ක්‍රමවලින් ලෝකේ කොහෙවත් ඒක බේරන්න දෙන්නේ නැහැ කියන එකත් එක යථාර්ථයක්නේ. නේ. ඉතින් ඒක නිසා අපි උදාහරණයක් ලෙස මට ඒක එකතු කරන්න ඕනකම තිබුණේ ඒකට. ඒ කියන්නේ මේ මොකද්ද ධනපති පන්තිය හැම විටම ලේ සාගරක කිල්ලලා හරි තමන්ගේ බලය රැක ගන්නවා. එතකොට නිකන් අර ඊටාම දියාරු ඔය වලාකුළු වගේ ගිහිල්ලා මේ එහෙම දේශපාලන ව්‍යාපාර වලට මේ ධනපති රාජ්‍ය කියන මේ බලගතු අධිරාජ්‍යවාදී වගේ ඊටාම බලගතු එකක් කඩන්න බෑ. ඒකට සංවිධානය නිසා ඒ නිසා කම්කරු එක්සත් කිරීමයි කම්කරු සංගමයක කම්කරු පක්ෂයකට එකතු කිරීම දෙකක් අද. වැඩ කරන පන්ති ඒක රාශී කරන්න ඕනේ. ඒක හරි. නමුත් ඔවුන් සංවිධිත පක්ෂයකට කියන එක තව එක. ඒක අතිශය වැදගත්. අද වෙලා තියෙන්නේ අවස්ථාවාදයේ ඔහොමත් වෙනවා දැන්. අර සමාජතන්ත්‍රවාදී මුළුණෙන් එනවා මේ එහෙම ඕනේ නේ. සෝවියට් දේශයේ වෙච්ච අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් ලෝකේ කිසිම ධනේශ්වර විප්ලවයක් එහෙම ගත්තොත්. ධනේශ්වර විප්ලව දැන් කොච්චර සාර්ථක වෙලා තියෙනවද? 789 ධනේශ්වර විප්ලවයක් වුණා. අයිලා අවුරුදු 10 නැපොලියන් රජ වුණා. කිසිම විප්ලවයක් මේ ඊතලයක් වගේ උඩට ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා
ඒකත් එකතු කරගෙන ඔබේ මේ ප්‍රශ්නයට ටක් ගාලා ආවොත් ඇත්තටම ගත්තොත් පැරිස් කොමියුනිටිය තුළ ඊටාම සුවිශේෂී කාර්යයක් තමයි කාන්තා භූමිකාව. විවිධ ලේඛකයෝ ලියලා තියෙනවා දාන මොකද්ද මේ ප්‍රගතිශීලීත්වයෙන් සහ ප්‍රතිගාමීත්වයෙන් දෙකේම නම් ප්‍රගතිශීලීත්වයෙන් කියපු දෙයක් තමයි පැරිසි හිටිය කාන්තාව විතර නම් පැරිසියේ හිටියේ 871 දී කාන්තාව විතර නම් විප්ලවය අනිවාර්යෙන් ජයග්‍රහී වෙනවා. ඒ තරම් කාන්තාවන්ගේ භූමිකාව සුවිශේෂී. මම කරුණු කීපයක් ඉදිරිපත් කරන්නම් අදී ගාරි සහෝදරයා. එකක් තමයි මම අර මුලින්ම කියපු ඔබ අහපු ප්‍රශ්නෙට පැරිසියේ ප්‍රංශයේ සුවිශේෂී පන්ති සටන් ඇතුලේ ඉස්සරහට ගියපු රටක්. එතකොට ඒ නිසා ඒ සුවිශේෂී දේශපාලන පන්ති අරගල ඇතුලේ කාන්තාවත් විශාල දේශපාලන අරගලයට දේශපාලන අවබෝධයකට ගත්තා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට මේ පැරිස් කොමියුනියේදී හම්බ වෙනවා පැරිසියේ කාන්තාව කියනවා විප්ලවයෙන් පස්සේ මේ කොමියුනියෙන් පස්සේ අපි වර්සේලස් වලට රජ්ජුරුවෝ සහ මේ තියර් කියන ධනපති පාලකයෝ හැංගිලා ඉන්න රැඳිලා ඉන්න වර්සේලස් නගරයට අපි පාගමනකින් යමු. ගිහිල්ලා ඒක යටපත් කරගමු. වර්සේලස් වල මිනිස්සු එකතු කරගමු කියලා. ඒකට ඉතිහාසයක් තියෙනවා. ඒ පෙළපාලි 1789 ඔක්තෝබර් 5 වෙනිදාත් ඒගොල්ලෝ යනවා. මොකද වෙළඳ පොලේ මේ වෙන උගත් ධනවත් කාන්තාවනේ වෙළඳ පොලේ වෙළෙන්දියෝ. ඒගොල්ලෝ තමයි 789 විප්ලවයත් එක්ක දරුවෝ ගෑනු ඔක්කොම එකතු වෙලා දහස් ගණනින් ගිහිල්ලා රජ්ජුරුවන්ට බලපෑම් කළා. පැරිසි අගනුවර වර්සේලස් වලට ගෙනියන්න එපා. ඔයා මේ අයිතිවාසිකම්මට එකඟ වෙන්න කියලා බල කළා. අන්ත රජුරෝ අරගෙන එනවා. ඒ නිසා 789 කාන්තා නැගිටීම මක් තියෙනවා. උන්ගේ භූමිකාවක් තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම 1848 කැරැල්ල තුල කාන්තාවන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ජුනි කැරැල්ල ලේයින් මර්ධනය කරනවා. ඔවුන් නැගිටිනවා. ඊට පස්සේ 1852 න් පස්සේ පැරිසිය කාර්මීකරණය වෙනවා. පැරිසිය තුල කම්කරු පන්තිය බිහි වෙනවා. එතකොට ඇඳුම් සෝදානියන් විදියට ඒ වගේම මේ රෙදි මහානාය විදියට සාතු සේවිකාවන් විදියට යම්කිසි අර ගොවි කාන්තාව වෙනුවට පැරිසිය තුල යම්කිසි වැටුප් ලබන කාන්තාවන් ප්‍රමාණයක් ඇති වෙනවා. ගොඩාක් ෆැක්ටරි වල නෙමෙයි. ඒ නිසා මේ ඒ වගේ 1864 දී ප්‍රංශය තුල පිහිටවනවා පළමු කොමියුනිස්ට් ජාත්‍යන්තර වශයෙන් අපි අද හඳුන්වන එහි ප්‍රංශ ශාඛාව. ඒ ප්‍රංශ ශාඛාව තුළ ප්‍රංශ මේ විප්ලවවාදිනියන් වගේම වන රටවල වලින් ආපු විශේෂයෙන්ම සාරුසියාවෙන් පලා ආපු ඒ මර්ධනකාරී සාර්ගෙන් පලා ආපු විවිධ විප්ලවවාදිනියන් එකතු වෙනවා. ඒ නිසා 864 ඉඳලා ඒ පැරිසිය තුළ නාගරික කාන්තාව සමග මාක්ස්වාදී වමේ විශාල දේශපාලන සාකච්ඡාවකුත් යනවා. ඉතින් එතෙන්දී මුල් වෙච්ච අය තමයි ඇත්තටම නතාලි ලෙමල්. මම නම් දෙක තුනක් කිව්වොත් හොඳයි. අය ඇත්තටම පොත්බඳින්නියා. ඒ සහ සමාජවාදී ක්‍රියාකාරණ. ඊට පස්සේ රුසියානු සහපාලනයේදී පැනලා ආපු කෙනෙක් තමයි මේ එලිසබෙත් දිමිට්‍රිෆ්. යම්කිසි වංශවත් පවුලක නමුත් මෙතන කෙලින්ම ඔහු ඇය ඇත්තටම මාක්ස් සමග පවා වැඩ කරනවා. එංගලන්තයට ගිහිල්ලා. ඊට පස්සේ ඇන්ඩ්‍රි ලියෝ, පෝල් මින්ක් වගේ ස්ත්‍රීවාදී ලේඛිකාව. ඊට පස්සේ ඇන් ජකාල් වගේ මම නම් කිව්වේ ඒගොල්ලෝ ගැනත් අපි හොයන්න ඕන නිසා ඒ නිසා ඔවුන් ඇත්තටම පැරිස් කොමියුනිට කලින්ම මෙන්න මේ වගේ සටන් පාට මේ විවිධ සමිති සමාගම් හදාගෙන අධිකාර සහෝදරයා ඔවුන් කටයුතු කරන 860 ගණන් වල 71 අරගලයට 871 පැරිස් කොමියුනිට කලින් උදාහරණයක් වශයෙන් උන් පීතෘ මූලිකත්වය අවශ්‍ය කරන්න උන් සටන් කරනවා. ගැහැණු පිරිමි සමානාත්මය ඉල්ලලා සටන් කරනවා. ඊට පස්සේ සමාන වැඩට සමාන වැටුප් ඉල්ලලා සටන් කරනවා. ඊට පස්සේ උන් ඔය يعني අපි දන්නවා අසරණභාවය ඇතුළේ ගැහැණුන්ට ඇඟ විකුණන්න වෛශ්‍යා වෘත්තියට යන්න වෙලා තිබෙනවා. ඒවා තහනම් කරන්න කියලා ඔවුන් ඉල්ලා සිටිනවා. ඊට පස්සේ උන් තව ඉතාම වැදගත්. උන් කියනවා නීත්‍යානුකූල දරුවන් සහ අවජාරක දරුවන් කියලා වර්ග දෙකක් නෑ. දරුවෝ නම් දරුවෝ. ඒ නිසා ඒක අහුස කරන්න කියලා. ඒ වගේම ඔය ඉල්ලනවා කාන්තාවන්ට දික්කසා දීමට තියෙන අයිතිය දෙන්න. ඒ වගේම ගැහැණු ළමයින්ට අධ්‍යාපනය ලැබීමයි කියලා බාද. මේවා 871 පැරිස් කොමියුනිට කලින් ඉඳලා ප්‍රංශ සමාජවල තිබිච්ච කාන්තාවන්ට සාකච්ඡාලා තිබිච්ච. හැබැයි මතක තියාගන්න දෙයක් තමයි ප්‍රංශය කොච්චර විප්ලවවාදී වුණත් ධනේශ්වරත්වයෙන් කාන්තාවන්ට ඡන්දයිතිය තිබුණේ නැහැ. කාන්තාවන්ට පුරවැසි අයිතිකම දුන්නේ නැහැ. පැරිස් කොමියුනිය පවා කිසිම තනතුරකට කාන්තාවෝ දැන් ඔය අයියගේ කොමියුනිය පත්තුනේ ඡන්දෙන් කියලා කාන්තාවන්ගේ ඡන්දයක් නැහැ එතන. පැරිස් කොමියුනියට පවා කාන්තාවෝ නෑ മന്ത്രിවරියන් විදිහට නෑ. නමුත් ජීවිතය ඔය කොච්චර වගන්ති වලට කොච්චර ලොකුද කියන්නේ.
ඇත්ත අරගලය ඇතුලේ ගැහැණු පිරිමි මේ පොත්පත් ගැසට් අදාළ නැහැ කියන එක ප්‍රායෝගිකව පෙන්වපු තැන තමයි පැරිස් කොමියුනි. ගැහැණු දැන් පැරිස් කොමියුනි තුළ ගැහැණුන්ට ඔය අයිතිවාසිකම තිබුණ නැහැ තමයි. නමුත් පැරිස් කොමියුනි තුළ විවිධ සමිති සංවිධාන හදනකොට ඒ මූලික කොමියුනිට නැති වුණාට අර සහෝදරයා කිව්වනේ දිස්ත්‍රික්ක 20කට පැරිසියක් වෙන් කරනවා කියන්නේ. ඒ දිස්ත්‍රික්ක 20 හැදෙනවා ප්‍රාදේශීය කොමියුන. ඒවයි මේ කාන්තාවන් පත් වෙනවා. කොච්චරද කියනවනම් ඔවුන් පිහිටවනවා අධිකාර සහෝදරයා විප්ලවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ විශේෂ සංවිධානයක්. මම නමත් කියන්නම් Women's Union for Defence for Paris and Care of the Wounded. කියන්නේ පැරිස් ආරක්ෂා කිරීම සහ තුවාල ලැබුව අය ඒගොල්ලන්ට රැක බලා ගන්න සංවිධානයක්. ඒකට මධ්‍යම කාරක සභාවක් තියෙනවා. ඒකේ කාන්තාවෝ ඉන්නේ. ඉතින් ඔවුන් එතකොට සාමාන්‍යයෙන් කියන්නේ පැරිස් කොමියුනියේ කාලේ දිනපතා වැඩ කටයුතු සමාලෝචනය කරන්නත් ඊළඟ දවසේ වැඩ සැලසුම් කරන්නත් හැම රාත්‍රියකම අඩුම ගානේ මුළු පැරිසියේ කාන්තා කමිටුවල අඩුම ගානේ 4000ක්වත් කාන්තාවෝ ඒ කමිටුවට රැස් වුණා. ඒ නිසා ඔවුන් පන්ති සටන් අරකලේ පුහුණුව ලැබපු අය මාක්ස්වාදයෙන් වාමාංශික ව්‍යාපාරයෙන් ආభాෂය ලැබපු අය සහ ඔවුන් සැබෑ සටන්කාමිනී. ඉතින් ඒ වගේම ඔවුන් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ කමිටු හැදීමේදී පවා පැරිස් කොමියුනිය තුල පවා සමහර අගතීන් එනවනේ. පිරිමි කමිටු සහ ගැහැණු කමිටු තමයි හදලා තියෙන්නේ පැරිස් ආරක්ෂා කරන්න. නමුත් එතන ඉඳලා තියෙනවා ඒක කාන්තා නායිකාවක්. ඇය කාන්තා කමිටුවට යන්නේ යනවා පිරිමි කමිටුවට. ඉතින් ඇය කියනවා මොකද්ද? මම පිරිමි කමිටුවට ගියා. කවුරුත් මගේ ගෑනු පිරිමි බව ඇහුවේ නැහැ. අපි කතා කරේ වැඩ කරන විතරයි කියලා. ඉතින් ඒ නිසා ඒ අර දැන් ගැහැණු අය කරපු ප්‍රධාන කාර්යභාරයන් ගැන මම තාම කෙටියෙන් කිව්වොත් ප්‍රධාන කාර්යභාරයන් 4ක් කියන්න පුළුවන්. පැරිසිය තුල එකක් පැරිසියේ සම්පූර්ණ කම්කරු අමාත්‍යාංශය නැත්නම් ශ්‍රම කටයුතු ගොඩක්ම කළේ කාන්තාව. පැරිස් කොමියුනි. දෙක තමයි කාන්තා අධ්‍යාපනය. ඔවුන් පාසල් දාන්න ගැහැණු ළමයින්ට හඳුන්වලා දුන්නා. වෘත්තීය පාසල් පටන් ගත්ත ගැහැණු දරුවන්ට. කාන්තා අධ්‍යාපනයට වෙනම ආයතන පිහිටෙව්වා ගැහැණු 3 දෙනෙක් සහ පිරිමි 3 දෙනෙක්ගෙන් සමානයි. අධ්‍යාපනය සම්බන්ධ. ඊට පස්සේ විප්ලව ව්‍යාප්ත කිරීමේ කාන්තාවන් දායකත්වය. දැන් උන් දැක්කා අධිකාර සභාවේ මේ පැරිසියට තනියම රැකෙන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අනිත් නගරවල කොමියුන් හදන්න ඕන. ඒකට ගොවියන්ට මේ විප්ලවයේ ප්‍රතිලාභ ගැන කියන්න ඕන. ඒ නිසා පත්‍රිකා ලක්ෂයක් ලියලා නේ ඒ කාලේ ෆොටෝකෝපි මැෂින් නෑනේ මුද්‍රණ යන්ත්‍රය තිබුණා. ඔවුන් තමයි ගියේ මේක බෙදන්න. මේ පත්‍රිකා බෙදන්න. ඊට පස්සේ කොමියුනිස්ට් රාජ්‍ය මේ විප්ලවීය රාජ්‍ය ආරක්ෂා කරා. 1500ක් බැරිකේඩ් වලට අවශ්‍ය කරන වැලිමලු මහන්න වැඩ කරලා තියෙනවා. ඒ වගේම කාට් මේ උණ්ඩ දාන්න ඒවා මේවා කරන්නේ. ඒ වගේම තමයි තවත් එකක් මම කියන්න අමතක වුණා. එයාලා හදලා තියෙන Society for Women Education. එකෙන් තමයි ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය ගැන මේව කළේ. ඒ වගේම තමයි අවසාන වශයෙන් ඔවුන් මේ වැඩ වෙච්ච අය බලාගත්තා, දරුවන්ට ඉගැන්නුවා, මොන්ටිසෝරි කරා, ඉස්කෝල කරා විතරක් නෙමෙයි. අවසානයේදී සෙබළුන් මැරලා මේ කම්කරුවන් සන්නද්ධ පිරිමි කම්කරුවන් මිය යද්දී මේ බැරිකේඩ් ආරක්ෂා කරන්න එන්නේ මේ සහෝදරිය. මේ කාන්තාව. ඉතින් කොච්චරද කියනවනම් ඒක නිශ්චිත උදාහරණයක් මම කියලා අවසන් කරන්න. ඒ බැරිකේඩ් එක වැටෙනකොට ඒ බැරිකේඩ් එක ගන්නවා ගිහිල්ලා සමාජ විප්ලවයේ සංගමය කියලා හදාගත්තු කාන්තාවන් 120 දෙනෙක්ගේ සංවිධානයක්. ඒකට නායකත්වයෙන් මට මතක විදිහට අවුරුදු 22ක වගේ කාන්තාවක්. ඔවුන් දවස් ගාණක් අවසාන සතියේ මේ බැරිකේඩ් එක අල්ලන් ඉන්නවා. උණ්ඩ ඉවරනකම් ෆයිට් කරනවා. උණ්ඩ ඉවරුණාට පස්සේ තමයි ඔවුන් හමුදාවෙලා මරලා විනාශ කරන්නේ. මේ හා සම්බන්ධව අපි සකස් කරලා තියෙන සෝවියට් දේශය හදපු කොමියුන් කියන ෆිල්ම් එකෙත් ඔය සිද්ධියේ තියෙනවා මේ ගැහැණුන් කොහමද කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔවුන් ඇඳුම් මැව්වෙත් ඔවුන්, වැලිමලු මැව්වෙත් ඔවුන්, දරුවන් දිගැන්නුවෙත් ඔවුන්, තුවාල කරනට සාත්තු කරෙත් ඔවුන්, රැස්වීමල කතා කරෙත් ඔවුන්. අන්තිමට තුවක්කුව අරන් ගිහිල්ලා බැරිකේඩ් රැක්කෙත් ඔවුන්. ඒසා එතන මේ කිසිම ගැහැණියට කිසිම දෙයක් ආයි පිරිමින්ට වඩා අඩුවෙන් කියලා මේකට වඩා වැඩියෙන් මිසක් ඒක තමයි පසු කාලීනව මේක සම්බන්ධව ලියපු අය කිව්වේ පැරිසියේ ගැහැණුන්ගේ සමත්ලා තිබ්බනම් සමන්විතලා තිබ්බනම් සම්පූර්ණයෙන්ම මේ පැරිස් කොමියුනිය ජයග්‍රහණය කරනවා කියලා. ඒ නිසා ඇත්තටම ගත්තොත් ලෝක වාමාංශික ව්‍යාපාරයට පමණයි ලෝක ධනේශ්වර පාලනයට පවා මේ ගැහැණුන්ගේ ශක්තිය ගැන ඉතා දැවැන්ත සැබෑ ජීවමාන අත්දැකීම් ප්‍රමාණයක් මේක එකතු කරලා තියෙනවා. පොදුවේ ගත්තොත්
මුළුමහත් මිනිස් ශක්තිය ඒක කම්කරුවන්ගේ ස්ත්‍රීන්ගේ මුළු ශක්තිය ඒ නිදහස ඇතුලේ වුන් අත්විඳ පැරිස් කොමියුන් ඇතුලේ තමයි දැන් ඔකේ අර මේ පොඩි කොටසක් ඒක ගොඩක් කල් ගන්න වෙයි මේ දැන් පැරිස් කොමියුන්ට පහර දුන්නාට පස්සේ මේ තියර්ගේ ධනපති හමුදා ඇවිල්ලා ඒ අවසන් සරණ සිද්ධ වෙන්නේ මේ පැරිසි තියෙන පෙරේල් ආශය කියන සොහොන් බිමේ තාමත් එතන ওই සත්‍යා තියෙනවා ඒ සොහොන් බිමේදී පිරිමිත් එක්ක එක විදිහටම කාන්තාව සටන් කරා කියලා කියනවා දලිර අරගෙන ඔය ලෙනින්ගේ ලෙන් ලියපු කෘතියක 4 වෙනි නිලුමේ ලෙන් ලියපු කෘතියක් මේ පොතක් තියෙනවා. ඒතකොට ඒකේ නිර්දපන්ති විප්ලවයේ යුද්ධ වැඩපිළිවෙල කියලා. ඒ නිර්දපන්ති විප්ලවයේ යුද්ධ වැඩපිළිවෙල කියන ලෙන්ගේ පොතේ ලෙන් සඳහන් කරන මෙන්න මෙහෙම වාක්‍යයක්. පැරිස් කොමියුනිය දුටු යම් ධනපති නිරීක්ෂකයෙක් 1871 මේ මාසයේදී ඉංග්‍රීසි පුවත්පත්‍රයක මෙසේ ලිවීය. ප්‍රංශ ජාතිය මුළුමනින්ම ස්ත්‍රීන්ගෙන් සමන්විත වී නම් එය මොනතරම් භයානක විනාශයක් වනු ඇද්ද? ප්‍රංශයේ සම්පූර්ණයෙන්ම ස්ත්‍රීන් වුණා නම් ප්‍රංශයේ මොනතරම් භයානක ප්‍රංශයක් වේද කියලා ඉංග්‍රීසි ලේඛකයෙක් ලිව්වා කියලා. මොකද ඒ තරම් සටන්කාමීත්වයෙන් අරගොල්ලෝ සටන් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අර මේ ස්ත්‍රීන් සටන්කාමී නෑ උන්ට මේ කරන්න බෑ කියන එක වෙනුවට උන් සටන්කාමී කරා. අනික තමයි ඒකේ විශේෂම කාරණා තමයි ඒගොල්ලෝ වැඩ වෙන් කරගත්තේ නෑ. අර වැඩ අපේ වැඩ මේ වැඩ අපිට බෑ එහෙම නෙවෙයි. හැමෝම කරන්න පුළුවන් හැම වෙලේම කරගත්තා. ඒ නිසා විශේෂයෙන් වෙන් වෙලා වෙන මෛත්‍රීවාසක විල්ලන්න ගියේ නැතුණාට සටන තුල ක්‍රියාවලිය තුල හැමෝම සමාන ලෙස වැඩ කරන් ගිහිල්ලා ඒ කියන්නේ ඇත්තගත්තොත් කාන්තාවගේ අයිතින් විමුක්තිය ලැබෙන්නේ අර වෙන් වෙලා කරන සටනකින් නෙවෙයි පොදු ජීවිතය වෙනුවෙන් කරන පොදු අරගලයේ ඇතුළෙම කියන එක තමයි මේක ඇතුළෙන් ඔප්පු වෙලා තියෙන්නේ. අයියා පොඩි කාරණයක් මේ පැරිස් ඇත්තටම පැරිස් කොමියුනිය මේ මාතු 18 සිද්ධ වෙන්නේ ගැහැණු නිසා. ගැහැණුන්ගේ අරගලය නිසා. ඒ කියන්නේ දැන් තියර් කියන පාලකයා පැරිසියෙන් වර්සස් වලට පලා යනකොට පැරිසියේ තිබුණා නැපෝලියන් අධිරාජයා කාලේ යුද්ධයට හදපු මේ කාලතුවක්කු 400. මේ කාලතුවක්කු 400 ප්‍රසියාවට යටත් වුන්නේ නැහැ. මොකෝ ගිවිසුමෙන් මේ කාලතුවක්කු 400 හැදුවේ ජනතාවගෙන් සල්ලි එකතු කරලා. මෙහෙත් දැන් ඔය එක අරමුදල් හැදුවේ. ඒ වගේ. එතකොට මේ 400 ජාතික ආරක්ෂක බලකායගෙන ජනතා මිලිෂියාව අතරේ තමයි තිබුණේ. හැබැයි තියර් පැරිසිය දාලා යනකොට තියර් දන්නවා මේ කාලතුවක්කු 400ක් කම්කරුවත් අතට දීලා යන එක මාර ප්‍රශ්නයක් කියලා. තියර් මොකද කරන්නේ? තමන්ගේ හමුදා ලොක්කට කියනවා මේ කාලතුවක්කු ගන්න කියලා. එතකොට මවුන්ට් මේරි වගේ මට නම පොඩ්ඩක් අටලුණා. මොන්ට් මේරි වගේ නමක් මම හරියට කියන්නම්. ඔව් මොන්ට් මන්ත්‍රි කියන ස්ථානේ කන්දේ එක තැනක් තිබුණා කාලතුවක්කු 170ක් හයි කරලා තියෙනවා. මේක අල්ලා මේ ටික ගන්න යනවා ධනපති හමුදා. අල්ලන් හොරෙන් යන්නේ උදේ පාන්දර. ගියාම මේක දකිනවා එතන කිරිදෝදෝ ඉන්න කාන්තාව ගෙවිලියෝ. ඔවුන් මොකද කරන්නේ? ඔවුන් තමයි සීනු හඬවලා අනිත් කාන්තාවොත් කැඳවලා දරුවෝත් කැඳවලා සම්පූර්ණ බැටෑරියන එක වට කරනවා. වට කරලා 100 ගණන් එකතු වෙනවා ගැහැණු. ඔවුන් කියනවා ගෙනියන්න දෙන්න බෑ. ඊට පස්සේ මේ හමුදා ජෙනරාල්වරයා ඒ බලකාය ජෙනරාල්වරයා කියනවා මේ කාන්තාවන්ට වෙඩි තියන්න කියලා. ඔහු 4 පාරක් අන්න දෙනවා. සෙබළු වෙඩි තියන්නේ නැහැ. සෙබළුන්ට අවසාන සෙබළු මොකද කරන්නේ? සෙබළු තමන්ගේ ධනපති ජෙනරාල්ට වෙඩි තියලා මරනවා. එතකොට තීරතේරුම් ගන්නවා දැන් ඉතින් වැඩේ හරියන්නේ ඔක්කොම දාලා දුවනවා. ඒක වෙන්නේ 871 මාර්තු 17. 18 විප්ලවය වෙන්නේ ඒ ගෙවිලියන්ගේ කාන්තාවන්ගේ තිබෙන යෝධ ශක්තිය නිසා. ඒ නිසා ඒ භූමිකාව ඊටාම විශිෂ්ටයි. දැන් මම ඒකට තව එකතු කරන්න තුනේ මේ දැන් එකක් දේශපාලන න්‍යායයට ගොඩක් දේවල් එකතු වුණා. ඊට පස්සේ දර්ශනයට ගොඩක් දේවල් එකතු වුණා. මේ ඊට පස්සේ මේ වගේ විශේෂ අත්දැකීම් ස්ත්‍රීන්ගේ ක්‍රියාකාරීත්වයේ යෝගින් දැන් මේ කලා සංස්කෘතික ක්ෂේත්‍රයට මම කියන්නේ තද්ද බලපෑමක් සිද්ධ වුණා. ප්‍රංශ විප්ලවයේ. ඔව්. ඇත්තටම ගත්තොත් දැන් පැරිස් කොමියුනිට පත් වෙච්ච මේ මහජන නියෝජිතයන්ගෙනුත් සැලකියුතු ප්‍රමාණයක් ඉන්නවා කලාකරු. සැලකියුතු ප්‍රමාණයක් ඉන්නවා මේ ජනමාධ්‍යවේදී. දැන් මේ අපි ලයිස්ට්ුවක් තිබුණා මට හොයාගන්න පුළුවන් මම කියන්නම්. ඒ කියන්නේ മന്ത്രിවරු පත් වුණාම മന്ത്രിවරුන්ගෙන් සැලකියුතු ප්‍රමාණයක් කලාකරු හිටියා. ඒ වගේම ජනමාධ්‍යවේදීන් හිටියා. ඒ නිසා ප්‍රගතිශීලී ජනමාධ්‍යවේදීන්ට මේ මහජන අරගලවල කරන්න භූමිකාවක් තියෙනවා. එතෙන්දි කලාකරුවන් සම්බන්ධව ගත්තොත් එහෙම ඇත්තටම අධිකාර සභාව මේ ඇතන පැරිස් කොමියුනියේ නව මනුෂ්‍යත්වයක් නිර්මාණය කරා. ඒක තමයි අපිට කියන්න හරිම වචනේ. නව මනුෂ්‍යත්වයක් කියලා කියන්නේ
දැන් මේ කාලේ මම හිතන්නේ පැය 12 පැය චිකාගෝ කම්කරු වරගලත් වෙලා නැහැනේ පැයට වැඩි දිනයට 871 කියන්නේ. එතකොට පැය 12 14 මිනිස්සු වැඩ කරන කාලේ. මිනිස්සු වෙන ජීවිතයක් නැහැ. ඒ නිසා පැරිස් කොමියුනේ කරපු දේ තමයි අර රාත්‍රී වැඩමුළුවේ අහුසි කළා, ළමයි ශ්‍රමය අහුසි කළා. ඒවත් එක්ක මිනිස්සුන්ට යම්කිසි නිදහසක් ඇති කළා. නිදහසක් ඇති කරාට පස්සේ දැන් කලාකරුවෝ කල්පනා කළා ඔවුන් කොහොමද මේකට දායක වෙන්නේ කියලා. මොකද ඇත්තම සමාජ විප්ලවයක් කියන්නේ නිදහසේ උල්පත් ලක්ෂ ගාණක් ඕපන් කරනවා, විවෘත කරනවා. ඒ කලාකරුවෝ දැක්ක එකක් ඔවුන්ට වරප්‍රසාද ටිකක් ලැබෙනවා. ඒ කියන්නේ නාට්‍ය ශාලාවට ටිකක් ආණ්ඩුවෙන් සහනාධාර ලැබෙනවා, කලාකරුවන්ට යම් විශේෂ ගෙවීම් ලැබෙනවා. පැරිස් කොමියුනියෙන් පස්සේ පරංශ කලාකරුවෝ. එතකොටත් ඔවුන් බොහොම ප්‍රවීණ අය. ඒ ප්‍රවීණ කලාකරුවන්ගේ සංගමයේ මැනිෆෙස්ටෝ එකක් ගැහුවා. නෑ කාටත් ලැබෙන දෙයට වඩා අපිට විශේෂයෙන් එපා. අපිට විශේෂ දීමනා එපා. අපි කලාකරුවෝ අපිම බලා ගන්න. අපි සහෝදර කලාකරුවන්ගේ සංගමයක් අපි අපේ සහෝදර කලාකරුවෝ බලා ගන්න. ඔවුන් ප්‍රතික්ෂේප කරා වරප්‍රසාද. මොකද පැරිස් කොමියුනිය ඇති වෙලා කවුරුත් බලා ගන්නවා පොදු ජනතාවගේ පාලනය. ඒක එක. දෙක තමයි අධිකාසයි ඊටම වැදගත්. අද අපි දන්න දේ තමයි අද ඊටම වටිනා ඊටම විශිෂ්ට කලාකෘති ඒවා තියෙන්නේ කොහෙද? ඒවා තියෙන්නේ පොදු ජනතාවට රස විඳින්න බැරි කලාගාරවල. ඒවා තියෙන්නේ මහා මන්දිරවල. ඒවා පොදු ජනතාවට සමහරට යන්නත් බෑවට වියදම් කරගෙන යන්න බෑ. ඒ ස්පාසු පොදු ජනතාවට නෑ. ඒ නිසා පැරිස් කොමියුනියේ වෙච්ච දේ තමයි ජනතාවට යම්කිසි නිදහසක් ලැබුණා. අර පැය 8 වැඩ දිනයක් කියලා හැදුවේ නැති වුණාට ජනතාවට නිදහසක් ලැබුණා. දෙක කලාකරුවෝ දුටුවා මේ ජනතාවගේ විඥානය පුළු කරන එක, ජනතාවට රස වින්දනය ලබා දෙන එක තමන්ගේ වගකීමක්. ඒක මේ දැන් සීමාවලා තියෙනවා මේ සල්ලි තියනාට පමණ. ඒ නිසා ඊටාම වැදගත් දෙයක් නිර්මාණය කරා මොකද කොමන් ලක්ෂරි. කියන්නේ අපි ඒක සිංහට අපරිතන කරනවා පොදු වරප්‍රසාදවල. ඕන් තීන්දුව කරා මන්දිරය ඇතුලේ තියෙන කලාව, මන්දිරය ඇතුලේ තියෙන මූර්තිය, ඔපෙරා හවුස් ඇතුලේ කරන සිම්පනීස්, ඔපෙරාස් ඒවා අපි වීඩියට ගේන්න ඕනේ කියලා. අදත් ඔබ පැරිසියට ගියොත් තියෙනවා ස්ට්‍රීට් ආර්ට්. ස්ට්‍රීට් ආර්ට් ඊට කලින් දැන් තිබුණා. නමුත් පැරිසියේ මේ ස්ට්‍රීට් ආර්ට් වල ඉතිහාසයේ මේ අති විශිෂ්ට කලාකරුවෝ තමන්ගේ නිර්මාණ ගෙනාව පාරට. ඔවුන් පොදු ජනතාවට මේ මම කියන්නේ කොමන් ලක්ෂරි කියන වචනේ පවා ඊටාම වැදගත් කියන කොමියුනාඩ්වරේ පැරිස් කොමියුනියේ නායකයෙක් තමයි ඉයුජින් පොටර් මම කියන විදිහ හරිද දන්නේ. ඔහු තමයි ජාත්‍යන්තර ගීතය ලිව්වේ. අපි අද කතා කරන නිද්දනීන් සවනත රැව් දෙන්නේ අවසන් සටනට පිබිදෙව්. ඒ සින්දුව ලියන්න පැරිස් කොමියුනියේ සටන්කරුවෙක් ඉයුජින් පොටර්. ඔහු තමයි මේ කොමන් ලක්ෂරි කියන සංකල්පය නිර්මාණය කළේ. කලාව පොදු ජනතාවගේ රස වින්දනය පුරුදු කිරීම වෙනුවෙන් යොදා ගන්න ඕනේ. ඒ නිසා කලාකරුවෝ තමන්ගේ නිර්මාණ පාරට ගෙන මිනිස්සු සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි මම අර කලින් කිව්ව දෙයක් ගත්තොත් දැන් මිනිස්සු හිතන විදිහ එක සපත්තු නිෂ්පාදකයෙක් පුංචි කතාවක් කියන්නේ සපත්තු බහන කෙනෙක් පැරිසිය ගොඩක් ශිල්පීන්ගේ නගරයක්. දැන් ඔහුගේ නම ඔහු ලියපු ලිපියක් ඇත්තටම අහුවලා තියෙන. ඒකෙන් තමයි මේක කියන්නේ. ඔහුගේ නම ගිලාඩ්. ඔහු කියනවා මම සපත්තු නිෂ්පාදනය කරන කම්කරුවෙක් වගේ මම කලාකරුවෙක්. මම මේ කියන්නේ මිනිස්සුගේ චින්තනයේ පුබුදු වෙන විදිය ආදී. දැන් ඔහු හිතනවා මේ අපි දාන සපත්තුව. දැන් ඔහු කියනවා මෙහෙම. ඔහු කියනවා මේ සපත්තුව පීඩාකාරී. සපය සාමාන්‍යයෙන් කකුල ගත්තොත් කකුලේ ඇඟිලි පැත්ත ලොකුයි, විලුඹ පැත්ත පොඩි. හැබැයි සපත්තුව හදලා තියෙන්නේ ඇඟිලි පැත්ත පොඩි, විලුඹ පැත්ත ලොකු කරලා. ඒතර කකුල හිර කරලා තියෙන පීඩාකාරී. ඔහු කියනවා මේක ජීව විද්‍යාවට විරුද්ධයි. ඒ නිසා අපි කකුල නිදහස් කරන්න ඕනේ. ඒ නිසා මම අලුත් සපත්තුවක් හදන්න ඕනේ. මම කියන්නේ ඒක කොච්චර හරිද වැරදිද කියලා අපිට වාද කරන්න පුළුවන්. නමුත් කලාකරුවෙක්, සපත්තු නිෂ්පාදකයෙක් ඔහු හිතනවා මෙන්න මේක මෙහෙම අපිට ඇත්තකුත් තියෙනවා. අපි සමහර සපත් දානකොට එහෙම පැත්තකුත් තියෙනවා. ඒ නිසා ඇත්තටම කලාකරුවෝ විශාල භූමිකාවක් මේකේ කරනවා ජනතාව මේ විඥාණය වැඩි කරන්න. ඉතින් මම අවසාන වශයෙන් හිතුවා මේක හරියට පැහැදිලි වෙයිද මම දන්නේ මේ චිත්‍රය පොඩක් මම හිතනවා අපේ සහෝදරුන්ට පෙන්වන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ චිත්‍රය 872 පැරිසියේ මේ කලාගාරක ප්‍රදර්ශන ඉදිරිපත් කරපු ප්‍රදර්ශනකරුවන් ප්‍රතික්ෂේප කරපු චිත්‍රයක්. මේ චිත්‍රය අඳින්නේ අර මේ පැරිස් කොමියුනියේ කලා කටයුතු භාර කොමිසාර් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් වෙච්ච මේ කූබේට්. ඔහුගේ චිත්‍රය ඔහු පැරිස් කොමියුනාඩ්වරයෙක් නිසා ප්‍රතික්ෂේප කරා. මේක චිත්‍රය තමයි ස්ටිල් ලයිෆ්.
872 අඳින්නේ මේකේ තේරුම තමයි බැලු බැලමුටම තේරෙනවා අරගලයේ පෙරදිලා හැබැයි තාම පණ තියෙනවා නේ වෙඩි වැදිලා තුවාල වෙලා රතු කොඩිය එක්ක නැගිටින්න උත්සාහ කරනවා. ඉතින් මම කියන්නේ මේ මෙහෙම හිටපු මිනිස්සු තමයි පැරිස් කොමියුනියේ හිටපු කලාකරුවෝ. ඉතින් ඒතර යුජින් පොතර් වගේ ජාත්‍යන්තර ගීතය ලියපු අති විශිෂ්ට කලා ගීත රචකයා ඔහුත් කොමියුනාඩ්වරේ. කෝබේට් වගේ අති විශිෂ්ට චිත්‍ර ඇඳපු අරගලයේ පරදුනාට පස්සේ මේ වගේ ඒවා හැදපු ඔහුත් විශිෂ්ට කලාකරුවෝ. තව ගොඩක් අය. ඒ නිසා පැරිස් කොමියුනිය පෙන්නනවා ඇත්තටම මේ ඒ කලාකරුවන්ට පිනිසුරුවෙන් කරන්න පුළුවන් දේ අනික වැදගත්ම සංකල්පය මොකද්ද? කොමන් ලක්සරි. රසවින්දනය පොජනතාව ඥානනය කිරීමෙන් පොජනතාවට කිට්ටු කරන්න ඕනි කියන අදහස. පොදු ජනතාවට තේරෙන කලාව බාල කරන එක නෙමෙයි මේ කියන්නේ. කලාව බාල කරන එක නෙමෙයි. මිනිසුන්ට ආශ්‍රය ගන්න පුළුවන් විදිහට කලාව මිනිසුන්ට ගෙනියන එක කලා පැරිස් කොමියුනිය කල්පනා කරා. ඉතින් මම හිතනවා ඒක හරි විශිෂ්ට දෙයක්. කොබාර මත කරමු මේ විලාසිතා සම්බන්ධ කාරණේ ගත්තොත් ඒක හරි මේ දැන් මේ වෙලාවේ ඒගොල්ලෝ හිතුව කියන එකත් හරි වැදගත්. ඒ කියන්නේ විලාසිතා ඇතුලේ පන්ති දෘෂ්ටිය තියෙනවා. ඉතින් අපි හිතන් ඉන්නවා දැන් මේක ලස්සනයි කියලා හිතුවට ඒ ලස්සන අපේ මේ පන්ති දෘෂ්ටිය ඇතුලෙන් එන්නේ. සමහර විට අනාගත විලාසිතා මේ හැඩේ නෙවෙයි. ඒවා වෙනස් වෙනවා. ඒ දෘෂ්ටිය එතන මතුණා කියන එක හරි වැදගත්. ඇත්තටම අපේ මේ මම හිතන්නේ මේ සාකච්ඡාවේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න කෙලවරක් නැහැ ඇත්තටම. නමුත් අපිට කොනකට එන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතුවා මෙහෙම තැනකට එන්න ඕන කියලා. දැන් පැරිස් කොමියුනිය ඇත්තටම සුවිශේෂ සුන්දර සිදුවීමක් මානව සමාජ ඉතිහාසයේ නිර්දන පන්තිය. නැත්තම් පීඩිත පන්තිය. ඇත්තටම ගත්තොත් එහෙම බහු ජනතාව බලයත්පත් කරගත් පළවෙනි මොහොත, පළවෙනි අවස්ථාව. ලෝකෙට එහෙම පුළුවන් කියලා පෙන්නපු අවස්ථාව. ඉතින් ඒ පැරිස් කොමියුනිය ඇතුලේ අපිට ඒ සුන්දරත්වය පේනවා. හැම තැනකම වන පිබිදීම පේනවා. නමුත් පසුකාලීන දෘෂ්ටිවේදීන් විවිධාකාරයෙන් මේක යට කළ තියෙන දිනසල මතවරයක යට ගහලා තියෙනවා. නමුත් මාක්ස් මේක විශේෂයෙන්ම ලියනවා. ප්‍රංශ ප්‍රජා යුද්ධ කියන වෙලාව ඒකේ අත්දැකීම් අපි එකෙන් ඉගෙන ගන්න ඕනේ පාඩම් වෙනම සටහන් කරන රාජ්‍ය සම්බන්ධයෙන් නිර්මාණ ආඥාදායකත්වයේ කොමියුනාඩ්වරු අතින් වෙච්ච වැරදි අතර මේවා හිතලා කරපු දේවල් නෙවෙයි මේ ප්‍රායෝගික දේශපාලනයට ආවහම සිද්ධ වෙන්න පුළුවන් දේවල්. මම හිතනවා ඒ අත්දැකීම් අදටත් අපි මේ සාකච්ඡාව මේ මෙතනින් තමයි අවසන් කරන්න උත්සාහ කරන්නේ මේ කොමියුනිය පාඩම මම හිතනවා අදටත් අදාළයි. මේ විදිහටම අදාළයි බොහෝ දේවල් අපිට මේ අත්දැකීම් විදිහට ගන්න පුළුවන්. ඒ නිසා මම මේ ටිලින් සහෝදරයන් ඉල්ලා සිටිනවා මේ පැරිස් කොමියුනිය පාඩම එකක් අදට තියෙන වැදගත්කම මොකක්ද? අදට අපි කොහොමද මේක භාවිතා කරන්නේ? අනාගත සමාජීය ගොඩනැගීම වෙනුවෙන් අපිට මෙතන ගන්න තියෙන ආදර්ශයන් මොනවද කියන එක සම්බන්ධයෙන් අපි අදහසක් හදාගමු. දැන් පැරිස් කොමියුනියේ බිඳ වැටීමෙන් පස්සේ මේ ගැන විග්‍රහයක් කරපු මාක්ස් මේකේ පාඩම් විශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා. මම හිතන අපිට කාල වේලාව හරස් වෙලා තියෙන නිසා විශාල සාකච්ඡා කරගන්න බෑ. නමුත් එකක් හැමතිස්සෙම මාක්ස් සඳහන් කරලා තියෙනවා ලේනුස් සඳහන් කරනවා මේ පැරිස් කොමියුනිය බිඳ වැටීමේදී ධනපති පන්තිය පැත්තෙන් එල්ලවෙච්ච මහා දැවැන්ත ප්‍රහාරයක් තියෙනවා. ඒකෙදි මේකේ බිඳ වැටීමට කිසියම් කම්කරුවන්ගේ පැත්තෙන් අඩුවක් වුණා නම් ඒ වෙලාව තියෙන යහපත් සිතුවිලි නිසා කියලා. හොඳ හිත නිසා බිඳ වැටිච්චක් මේ තියෙන්නේ නැත්නම්. ඒ කියන්නේ කම්කරුවෝ ධනපතීන් වගේ හිතුවේ නැහැ. ධනපතීන් තරම් කුරිරු වුණේ නැහැ. ධනපතීන් වගේ කූර වුණේ නැහැ. ඒ කියන්නේ පැරිස් ඇත්තලම ධනපතීන්ට යන්න ඇරියා. ඔවුන්ගේ දේපල ගන්න උත්සාහ කරේ නැහැ. බැංකු ජනසතු කරගත්තේ නැහැ. ඒ නිසා ධනපතීන් කෙරේ මේ අනුගමනය කරපු අර හිත හොඳ ප්‍රතිපත්තිය තමයි උන්ට මේ නරකට බලපෑ කියලා මේක ඇතුළේ තියෙනවා. ඊට අමතරව ගත්තොත් දේශපාලන වශයෙන් ගත්තොත් අපි දකින්න තමයි එකක් ඔය වෙලාව වෙනකොට පැරිස් ඇතුලේ මේ මත ගොඩක් තිබ්බනේ. මාක්ස්වාදීන් හිටියා, ඊට පස්සේ ලසල්වාදීන් හිටියා, ඊට පස්සේ ප්‍රොදොන්වාදීන් හිටියා. අරාජකවාදී කණ්ඩායම් ටික ලොකුම බලපෑම කරේ ඔකීට කර අරාජකවාදී කණ්ඩායම් ටික. එතකොට මේ ඒ නිසා පැරිස් තුල අර මත ගොඩක් තිබීම විසිනුත් කිසියම් විදිහකට අර පාලක කම කියන්නේ පැරිස් කොමියුනියේ නායකයෝ අතර කිසියම් මත තිබුණා. ඒ නිසා සමහර අරාජකවාදීන් සවුන් රාජ්‍ය ඉක්මනින් අවසන් කරන්න උත්සාහ කරමින් හිටියා. එතකොට ඒක නිසා අර බ්ලැන්කිවාදීන්ගේ බලපෑම විශාල වශයෙන් තිබ්බා. බ්ලැන්කි කියලා කියන්නේ අර කුඩා කණ්ඩායමක හයියෙන් බලය ගන්න පුළුවන් ය රාජ්‍ය ඕනෑ කියලා හිතපු කෙනෙක්. ඒ නිසා අර විවිධ මතවාදයන්ගේ එක තමයි යථාර්ථය වෙලාවේ ඒක බලපෑමක් කරා. හැබැයි කොහොම වුණත් අපි ආයෙ ගත්තොත් පැරිස් කොමියුනිය ඔප්පු කරන්නේ මොකද්ද?
වැඩ කරන ජනයාට කම්කරු පන්තියට පොදු ජනයාට රටක් පාලනය කළ හැකි කියලා ඔප්පු කරා. මම හිතන්නේ ඒක ලොකු අත්දැකීමක් අපට. එතකොට පීඩිතයන්ට තමන්ගේ ඉරම තමන් අර ගන්න පුළුවන් කියලා අපිට ඔප්පු කරලා පෙන්වුවේ පළවෙනි වතාවට පැරිස් කොමියුනේ. ඒක වැදගත් පාඩමක්. ඒ වගේම සමාජවාදය ඇතුලේ නව සමාජයකට මිනිසුන්ගේ ප්‍රශ්න ගොඩාක් විසඳන්න පුළුවන් ගිය. දැන් මේ අපිට විසඳ ගන්න බෑ. ඒ වගේ පේන බේබදුකම ඊට පස්සේ මොනවාද ඔය ස්ත්‍රී දූෂණ අපරාධ හොරකම් වගේ ඒවා එක රැයින් දෙකෙන් අතුරුදහන් වෙනවා කියන එක කියන්නේ පැරිස් කොමියුනේ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අනිත් පැත්තෙන් මේක අපිට කියනවා අර මතවාදී නිර්වෘල් භාවයේ තියෙන ඕන මේ වැඩේදී සහ දේශපාලන පක්ෂයත් තුළ සංවිධානය වීම අත්‍යවශ්‍ය කියන කියන්නේ මේකේ. ඔය ලෙනින් තදර කියනවා පැරිස් කොමියුනේ තිබිච්ච එක දුබලකමක් ඒක කම්කරු සංවිධානය වෙන්න ඕන ගම තියෙන දේශපාලන පක්ෂයක් තුළ නිරෝධී මතවාදයක් ඒක නිසා නිරෝධී මතවාදයක ඕනකමයි ඊටාම දියුණු පක්ෂයක නායකත්වය ඉතා වැදගත් වෙනවා. එහෙනම් පක්ෂික නායකත්වයේ තිබ්බොත් තමයි මේ ජයග්‍රහණය අරන් යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් ජයග්‍රහණය ගන්න පුළුවන්. හැබැයි ගතු ජයග්‍රහණය පවත්වාගෙන යන්න බෑ. දැන් අපි දකින්නේ පැරිස් කොමියුනේ ප්‍රශ්න මොකද්ද? පැරිස් කොමියුනේ ජයග්‍රහණය ගත්තා. සමාජ වෙනස් හැබැයි එකම දේ මොකද්ද? ඒගොල්ලන්ට ඒක පවත්වාගෙන යන්න බැරි වුණා. දවස් 7කින් වැටුණා. ඒතොර ඒ වැටීමේදී පැරිස් කොමියුනේට ඒකට හේතුව මොකද? අර විධිමත් ශක්තිමත් දේශපාලන පක්ෂයක නායකත්වය තිබුණ නැති නිසා දේශපාලන පක්ෂයක් නායකත්වය අත්‍යවශ්‍ය වෙන මේකට. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේක ඇතුලේ අපිට කියනවා ධනපති පන්තිය මොනතරම් දුෂ්ටද කියලා. කියන්නේ ධනපති පන්තිය කරේ මෙතරම් සානුකම්පික බැල්මක් කියලා තිබියදී පවා ධනපති පන්තිය අධිරාජ්‍යවාදීන් එක්ක අල්ලපු රටේ ධනපතින් එක්ක එකතුලා තමයි පැරිස් කොමියුනේ විනාශ කරන්නේ. තියර් බස්මාර්ගෙන් උදවරන් තමයි විනාශ කරන්නේ. ඒ නිසා හැම විටකම අවස්ථාව ලැබෙච්ච ඕන වෙලාවක ධනපති පන්තිය පන්ති අරමුණු වෙනුවෙන් ඕනෑම සතුරෙක් එකතු වෙලා අර මේ පහළ පීඩිත පන්තින් විනාශ කරනවා කියන අත්දැකීම මේකේ අරන් තියෙනවා. ඒතකොට ඇත්ත ගත්තොත් දැන් මේකේ අත්දැකීම නිකන් කෙටි කරගත්තම අපිට තියෙන්නේ අපි මුණ පාල තියෙන ප්‍රශ්න මේ මානව සමාජයේ මුණ පාල තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳන්න පුළුවන් ඒවා. මාක්ස් එක වෙලා කියනවානේ මොකද ඉතිහාසය විසින් ඉදිරිපත් කරන ලබන්නේ ඒට විසඳිය හැකි ගැටලු පමණි කියලා. මේ දැන් අපි අපේ රට ගත්තමත් අපේ රට ඉස්සරහා මේ තියෙන විසඳන්න බෑගේ පේන ප්‍රශ්න විසඳන්න පුළුවන්. මිනිස්සු ඇත්ත මිනිස්සු මේ මිනිස්සු නෙවෙයි. දැන් මේ අපි ඉස්සරහ මිනිස්සු ටිකක් ඉන්නවනේ. ඒතකොට මේ මිනිස්සු ගත්තාන් පස්සේ හරිම කුහකයි කියලා අපට පේනවා, ම්ලේච්චයි කියලා අපට පේනවා, නරුමයි කියලා අපට පේනවා, වරකම් කරනවා, කම්මැලි කියලා පේනවා. ඊට පස්සේ මිනිස්සු මේ දේවල වටිනාකම දන්නේ මිල දන්නවා නේද? නිසා හින් ගස් කපනවා, මෙහෙන් පස් කපනවා, පුංචි ළමයෙක් කර සිරසට ඇවිල්ලා පරිසර ගෙනකොට පස්සේ එයා පස්සේ හඹාගෙන යනවා, ඒ ලෝකෙන යනවා. හරි නරුම සමාජයක් අපිට පේනවනේ. මේ පැත්තෙන් ගණිකා වෘත්තිය තියෙනවා, මේ පැත්තෙන් බේබදුකම තියෙනවා, හොරකම් කරනවා. ඇත්ත මිනිහා මෙහෙම නෙවෙයි. ඇත්ත මිනිස්සු හරි සුන්දර හොඳ මිනිස්සු. උපදින්න යන්නේ මේ જાති මිනිස්සු. හැබැයි සිස්ටම් එකක් විසින් ධනපති සමාජය විසින් ධනපති සමාජයේ තියෙන ධනපති ආර්ථික ක්‍රම විසින් පෞද්ගලිකත්වයේ විසින් ලාභ ලැබීමේ තද ඕනකම් විසින් ලාභ ගොඩ ගැනීමේ තියෙන ආසාව විසින් පරිභෝජනවාදයට හදන ආසාව විසින් මිනිස්සු විකෘති කරනවා. මිනිස්සු සත්තු බවට පත් කරනවා. මිනිස්සු නරුමෙන් බවට පත් කරගන්නවා. පැරිස් කොමියුනේ පෙන්වුවා අපිට පැරිස් හිටපු නරුම මිනිස්සු එක රැකින් කොහොමද වෙනස් වුනේ කියලා. පැරිස් හිටිය නරුම මිනිස්සු තමයි මේ පීයෙන් අයින මං කොල්ල කන දේපල උදුර ගන්න කම්මැලි කමේ ඉන්න වයින් විකුණන තැන් ගාව බීලා වැටලා ඉන්න නේ. අය දැන් මනුතාපේ තියෙන උදව් කරන ෆාදර්ගේ පල්ලියේ උපකරණ ටික අරන් යන්නේ. ඒ මිනිහා දවස් 72කින් වෙනස් වෙච්ච කෙනෙක්. මේ මිනිස්සු ඊට පස්සේ ඔය අර මේ ඒ තැබෑරුම් ගාව බිබී වැටලා ඉන්න ගෙදර යන්නේ නැති ගෑනුන්ට අල්ලගෙන ගහන තඩි බාන එහෙම මිනිස්සු. හැබැයි මිනිස්සු දවස් 72කින් වෙනස් වුණානේ. ඒ වෙනස් වුණේම කිසිවක් නිසා නෙවෙයි. මිනිස්සුන්ට වෙනස් වෙන්න ඕන කරන සමාජයක් හැදුනම ඔවුන්ට අනාගතයේ ඔවුන්ගේ ඈතට බාර දුන්නම ඔවුන්ට ඉතා පැහැදිලි ආලෝක ධාරාවක් පෙනුනට පස්සේ අපි යන්නේ මේ පාරේ ඒකේ ජයග්‍රහණ අපිට තියෙනවා මේක අපේ කියලා. රට අපේ නම් අපි කොච්චර වැඩ කරනවද? අපි කරන නිෂ්පාදනය අපේ නම් අපි කොච්චර හොඳින් වැඩ කරනවද? ගොවියාගේ නිෂ්පාදනය ගොවියා කියලා දැනනවා නම් ඔවුන් කොච්චර හොඳට වැඩ කරනවද නේ? ඒ නිසා මේ මනුෂ්‍යත්වය ඔක්කොම හදන්න පුළුවන්. ඒක හදන්න මේ තියෙන මේ ජරා ක්‍රම වෙනස් වෙන්න ඕන. වෙනස් වෙච්ච ගමන්ම හිතන්න බැරි ප්‍රාතිහාර සිද්ධ වෙලා දේවල් වෙනස් වෙනවා කියන එක ඔප්පු කරලා පෙන්නනවා. ඉතින් ඒකට මිනිසුන්ට නිවැරදි දැක්මකුයි ඒ වගේ මේ දැක්ම මත සංවිධානය කරපු දෙවන්ත සංවිධානයකුයි ඉතාමත් පිළිමත් දේශපාලන පක්ෂයක නායකත්වයක ඕන. මේක නිකන් අර අරාජිකවාදී වෙලා දියාරු වෙලා නිකන් සංකල්ප වලින් විතරක් කතා බහ කරලා ආන්සි පුටුවල කයිවාරු ගහලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක බිමට බහැලා
කරන්න ඕන අරගලයක් සජීවී අරගලයක් අපිට තියෙනවා. ඒ අරගලය තමයි පැරිසි කම්කරුවෝ කාන්තාව ඔක්කොම හිටියේ. එතකොට මේ අර මම කිව්ව එක ගත්තමත් ලින් සොදර කිව්ව එක ගත්තමත් ඒකේ කියනවා ඒ කියන්නේ කාන්තාවොත් එක්ක 13ට වැඩි ළමයි පවා සටන් කරා කියලා. කාන්තාව වයස 13ට වැඩි ළමයි පවා. ඒ නිසා ජීවයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න දේ තමයි මේ පැරිස් කොමියුනිය පරාජයට ඔය මතවාදන් ගොඩක් තිබීම, දේශපාලන පක්ෂයක ශක්තිය නොතිබීම, ධනපතිපන්තියක රේසානුකම්පිකව කල්පනා කරලා බැලීම, අරාජිකවාදී මත බහුල වීම සහ පළවෙනි අත්දැකීම වීම, පැරිසියෙන් එහාට මේක පළල් කරගන්න බැරි වීම, ගොවියන් අතරට යන්න බැරි වීම වගේ කරුණු ගොඩක් දැකලා තියෙනවා. ඒවා තමයි ලෙනින් හදන්නේ රුසියාවේදී. මේක විනාශ කරගන්නවා, ඒක පාඩම් බඩපත් කරගන්නවා. ඉතින් අවසන් ගත්තොත් මම හිතන්නේ අපිට මේ ලෙවට ඉන්නේ අපිට පක්ෂ හදන්න පුළුවන්. දැන් අපි ඔක්කොම දන්නවා. අපි තේරුම් ගන්න ඕනකම තියෙන මොකද්ද මේ නිකම් මොකද්ද කාලකන්ණි බවට පත් වෙලා තියෙන නිකම් මේ අපායක් වගේ තියෙන රටක් සුරපුරයක් බවට පත් කරන්න පුළුවන්කම තියෙන වෙනසකින්. ඒ නිසා අපි හිතන්නේ අපේ රටේ ජනතාව, අපේ පන්ති බලවේග, අපේ දේශපාලන සවිඥානිකය පැරිස් කොමියුනිය කියවන්න ඕන. පැරිස් කොමියුනිය අත්දැකීම් අධ්‍යයනය කරන්න ඕන. ඒක අඩුපාඩුත් හඳුනා ගන්න ඕන. සමාජවාදී වෙනසකට පරිවර්තනයක් ආරම්භ කරපු ගමන්ම සමාජය තුළ කොතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා ඔප්පු කරලා තියෙන නිසා පාරාදීසයක් තියෙනවා. ඒ පාරාදීසය අපි දිනාගත යුතුයි. ඒ පාරාදීසය අයිති වෙන කාටවත් නෙවෙයි. කුසීත කම්මැලි ප්‍රාග්ධන හිමියන්ට නෙවෙයි මේ පාරාදීසය අයිති වැඩ කරන ජනතාවට, වැඩ කරන ගැහැණුන්ට, මිනිසුන්ට. ඒ නිසා ඒ පාරාදීසය වැඩ කරන ගැහැණු මිනිස්සු එකතු වෙලා දිනාගත යුතුයි කියන එක තමයි පැරිස් කොමියුනිය අපිට කියන පාඩම. හොඳයි ආදරණීය සහෝදර සහෝදරියනි, අද අපි ඔබ සමග සාකච්ඡා කරේ පැරිස් කොමියුනිය සම්බන්ධයෙන් ලෝක ඉතිහාසයේ ඉතාම සුන්දර අත්දැකීමක්. මේ සම්බන්ධයෙන් මාක්ස් සම්පාදනය කරපු න්‍යායික කෘතියක් තියෙනවා ප්‍රංශයේ ප්‍රජා යුද්ධය කියලා. අපි පක්ෂයක් ලෙස කෘතිය මුද්‍රණය කරලා ඉදිරියේදී ඔබ අතරපත් කරනවා. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා අපි මේ අවස්ථාවේ කරපු මේ සාකච්ඡාවෙන් අපි උත්සාහ කරා එහි පැරිස් කොමියුනිය දේශපාලන පාඩම්, න්‍යායික අර්ථයන්, ප්‍රායෝගික භාවිතාවන් සම්බන්ධයෙන් අපිට හැකි මට්ටමින් ඔබ සමග සාකච්ඡා කරන්න සහ අනාගත ලෝකය වෙනස් කර ගැනීම සඳහා ඒ භාවිතා කිරීම සඳහාම පොළවන්න. ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා අධ්‍යයනය කරමින් මේ ලෝකය වෙනස් කර ගැනීම සඳහා මේ දැනුම භාවිතා කරගමු කියලා. අප සමග එකතු ඔබ සැමට බොහොමත්ම ස්තුතියි.